අයිබෝවන් දරුවනේ අපෝස උසස් පෙළ රසායන විද්‍යා විෂය යටතේ 13 වෙනි ඒකකය වන විද්‍යුත් රසායන පිළිබඳව අධ්‍යයනයක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මම රසායන විද්‍යා ආචාර්යවරයෙකු වන කේ දයාසිරි. අපි එහෙමනම් පාඩම පටන් ගමු. මේ තිරේ දැක්වෙන්නේ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ 13 වෙනි එකේ සඳහා පවතින විද්‍යුත් රසායනයේ අයිති මාතෘකා කීපය. මෙන්න මේ අන්තර්ගතය තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහි විෂය මාතෘකා ටික වෙන් කරලා තියෙනවා. මුලින්ම අපි සන්නායකතාවය සම්බන්ධයෙන් කොටස තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම බලමු මේ විද්‍යුත් රසායනය කියන්නේ කුමක්ද කියන එක. ඕගොල්ලෝ පහළ පන්තිවලදී දන්නවා මෙන්න මේම සිද්ධියක්. තනුක සල්ෆියුරික් අම්ලය ජලීය ද්‍රාවණයකට සිංක් තහඩුවක් ඒ වගේම කොපර් තහඩුවක් අර්ධ ලෙස ගිල්වලා බාහිරින් මෙහෙම බල්බයකට සම්බන්ධ කරාම සූත්‍රිකාව දැල් වෙනවා. එතන මෙතන රසායනික ක්‍රියාවලියක් සිදු වෙලා එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි විද්‍යුත් ධාරාවක් හටගන්නේ. ඒ විදිහට රසායන ප්‍රතික්‍රියා සිදු වෙනකොට විවිධ ශක්ති ප්‍රභේද ඒ සමග සම්බන්ධ වෙනවා. තාප ශක්තිය, ඒ වගේම ආලෝක ශක්තිය, ඒ වගේම විද්‍යුත් ශක්තිය. ඒ යටතේ විද්‍යුත් රසායන කියලා කියන්නේ විද්‍යුතය නිපදවන රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිතව රසායනික ශක්තිය සහ විද්‍යුත් ශක්තිය අන්‍යෝන්‍ය ලෙස හුවමාරු වීම පිළිබඳ අධ්‍යයනයක්. එතකොට මේ අධ්‍යයනයේදී යොදාගනු ලබන රසායනික ප්‍රතික්‍රියා කාම රුෂ්ණත්වය යටතේ නැත්නම් අපි පරීක්ෂණ කළ තත්ත්වය යටතේ ස්වයං සිද්ධව සිදු වෙන්න ඕනේ. ඒකයි මේ සඳහන් වෙලා තියෙන්නේ. ස්වයං සිද්ධ ප්‍රතික්‍රියාවකින් නිදහස් වන ශක්තිය විද්‍යුතය එහෙම නැත්නම් විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වී ස්වයං සිද්ධ නොවන ප්‍රතික්‍රියාවක් සිදු කිරීමට භාවිතා කරනවා. මේ විශේෂිත පද්ධතිවලදී ඉලෙක්ට්‍රෝන හුවමාරුව සිදුවන්නේ ප්‍රධාන වශයෙන්ම ඔක්සිකරණ, ඔක්සිහරණ. එහෙම නැත්නම් රෙඩොක්ස් ප්‍රතික්‍රියා කියලා නම් කරන ප්‍රතික්‍රියා යුගලයක් මගින්. එතකොට මීට කලින් ඒකකවලදී ඔයගොල්ලෝ අහලා තියෙනවා රසායනික ප්‍රභේදයකින් ඉලෙක්ට්‍රෝන එකක් හෝ කීපයක් මුදාහැරීම ඔක්සිකරණය කියලා. ඒ වගේම ඉලෙක්ට්‍රෝන එකක් හෝ කීපයක් ලබා ගැනීම ඔක්සිහරණය කියලා. ඒ අනුව රෙඩොක්ස් ප්‍රතික්‍රියාවකදී ඔක්සිකරණ හා ඔක්සිහරණය වන යුගල් සම්බන්ධ කළ විට ඔක්සිකෘත ප්‍රභේදයේ සිට ඔක්සිහරිත ප්‍රභේදයේ වෙත ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න පුළුවන් වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන ප්‍රවාහය පසුව විස්තර කරනවා මේවා ගැල්වානි කෝෂවලදී ප්‍රතික්‍රියා මගින් ස්වයං සිද්ධව ජනනය කරලා ඒ විද්‍යුතයේ බවට පරිවර්තනය කරනවා. මම උදාහරණයක් වශයෙන් ගැල්වානි කෝෂයක සටහනක් ඉස්සෙල්ලා මෙතන පෙන්නනවා. මේ තියෙන සල්ෆියුරික් අම්ලය මේ සිංක් කොපර් යුග්මයේ දාලා තියෙන්නේ. මෙතන විද්‍යුත් ධාරාවක් ජනනය වෙනවා. එසේම විද්‍යුත් විච්ඡේදන කෝෂවලදී ඒවා පසුව විස්තර වෙන්නේ බාහිර විද්‍යුත් ප්‍රභවයක් මගින් විද්‍යුත් ධාරාවක් යැවීමෙන් ස්වයං සිද්ධ නොවන ප්‍රතික්‍රියාවක් සිදු කිරීමට තැත් කරන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් කාබන් ග්‍රැෆයිට් ඉලෙක්ට්‍රෝඩ යොදලා බාහිරින් විද්‍යුත් ධාරාවක් සපයලා විද්‍යුත් විච්ඡේදනයකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒකයි මේකේ අදහස. කොහොම වුණත් මේ ඒකකයේ යටතේ අපි විද්‍යුත් රසායනයේදී රෙඩොක්ස් ප්‍රතික්‍රියාවල මූලික කරුණු, කියන්නේ ඔක්සිකරණ හරණ පිළිබඳ මූලික කරුණු, ගැල්වානි කෝෂ, විද්‍යුත් විච්ඡේදන කෝෂ සහ
විදුත් විච්ඡේදනයේ යෙදීම් මෙම ඒකකයේදී විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ විස්තර කරද්දී අපිට වචන කීපයක අර්ථ දැක්වීම දැනගන්න අවශ්‍යයි. මේ තියෙන සන්නායකතාව. යම් ද්‍රව්‍යයක් තුලින් විද්‍යුතය ගමන් කිරීමට ඇති හැකියාව වැදගත් ගුණයක් වෙනවා. ද්‍රාවණයක විද්‍යුත් සන්නායකතාව ගැන සලකා බැලීමට ප්‍රථමයෙන් පද කීපයක් අර්ථකථනය කරන්න සිදු වෙනවා. ඒකේ පළවෙනි එක තමයි මේ විද්‍යුත් ප්‍රතිරෝධය කියන එක. විද්‍යුත් ප්‍රතිරෝධය කැපිටල් R යන සංකේතය නිරූපණය කරන්නේ මයිනු ලබන්නේ ඕම් ඒකකයෙන්. අන්තර්ජාතික ක්‍රමයට ඕම් යන්න කිලෝග්‍රෑම් වර්ග මීටර යනට සමාන වෙනවා. ඊළඟට මේ ප්‍රතිරෝධය ඕනෑම වස්තුවක විද්‍යුත් ප්‍රතිරෝධය කියන එක. එහි දිගට අනුලෝමව සමානුපාත වෙනවා. දිග වැඩි වෙන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා. හරස්කඩට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. ඒ කියන්නේ R සමානුපාතයි 1යට ඒ කියන්නේ හරස්කඩට වර්ගඵලයට. ඒතර මේ සම්බන්ධක මෙතන තියෙන්නේ දිගට අනුලෝමවත් හරස්කඩට ප්‍රතිලෝමවත් සම්බන්ධ වෙනවා. එම නිසා අපිට මේ සම්බන්ධය ලියන්න පුළුවන් L යට A කියලා R සමානුපාතයි. සමානුපාතික ලක්ෂණ සඳහා මේම නියතයක් අපි යොදනවා සමානුපාතික නියතය. ඒක අපි හඳුන්වන්නේ ρ කියලා. සමානුපාතික නියතය ρ එහෙම නැත්නම් ප්‍රතිරෝධකතාව නැත්නම් විශිෂ්ට ප්‍රතිරෝධය ලෙස හඳුන්වනවා. SI ඒකකය ඕම් මීටර් කියලා කියනවා. මේ වගේ ඕම් සෙන්ටිමීටර් වලිනුත් අපි භාවිතා කරනවා. භෞතික වශයෙන් මීටර් එකක් දිග වර්ග මීටර් එකක හරස්කඩ වර්ගඵලයක් ඇති. මීටර් එකක් දිග වර්ග මීටර් එකක හරස්කඩ වර්ගඵලයක් ඇති ද්‍රව්‍යයක ප්‍රතිරෝධය ප්‍රතිරෝධකතාව කියලා හඳුන්වනවා. මෙතන මේ රූප සටහනක එක තියෙනවා මෙතින්. දිග මීටර් එකක් අරගෙන හරස්කඩ වර්ග මීටර් එකක වර්ගඵලයක් තියෙන කොටසක තමයි මේ අර්ථ දැක්වීම කරන්නේ. ඊළඟට මේ ප්‍රතිරෝධයේ පරය එහෙම නැත්නම් 1යට R කියන එක සන්නයනතාව කියලා සංකේත කරනවා G අකුරෙන්. ඉතින් සන්නයනතාව 1යට R ප්‍රතිරෝධයේ පරස්පරය. ඒතර සන්නායකතාවයේ ඒකකය වෙන්නේ සීමන්ස් කියලා කැපිටල් S අකුරෙන් සංකේත කරනවා. ඒක ඕමයට එහෙම නැත්නම් මේකම ඉංග්‍රීසි අකුර අනිත් පැත්ත ලියලා මොහෝ කියලා શબ્ද කරනවා. නැත්නම් ඕමයට යන්නට සමාන වෙනවා. ඒතර මේ සම්බන්ධතාව ඔක්කොම ගත්තාම එක විදියට එකට G සමාන 1යට R මෙතනින් තියෙනවා. R සඳහා ඉහළ සම්බන්ධයෙන් ආදේශයක් කරාම A යට ρ L වෙනවා. 1යට ρ කියන සම්බන්ධය මේ K වගේ අකුරක් දීලා තියෙනවා. ඒකට කියන්නේ කැපා ඒක ග්‍රීක අක්ෂරයක්. මෙතන ප්‍රතිරෝධකතාවයේ පරස්පරය 1යට ρ සමානයි K ඒක කියනවා සන්නායකතාව. තමයි විශිෂ්ට සන්නායකතාව ලෙස හඳුන්වනවා. එය K යන සංකේතයෙන් එක ග්‍රීක අකුරක් සඳහන් වෙනවා. සන්නයනතාවයේ SI ඒකකය මීටරයට සීමන් වෙනවා. ඒවයි සම්බන්ධතාව මෙතන දැක්වෙනවා. ඊළඟට අපි බලන්න ඕනේ අපේ මේ පාඩමට විශේෂයෙන් සම්බන්ධ වෙන ද්‍රාවණයක සන්නායකතාව. එතකොට ද්‍රාවණයක සන්නායකතාව කියන එක අපි මෙන්න මේ විදිහට තේරුම් ගන්න බලමු. අර කලින් වගේම දිග මේ ද්‍රාවණයක දිග L වන මෙතන මේ රූප සටහනේ මෙතන දිග L වන හරස්කඩ වර්ගඵලය කැපිටල් A වන මේ තියෙන්නේ හරස්කඩ වර්ගඵලය මේකේ කැපිටල් A වන උපකල්පිත ද්‍රාවණ කොටසක් තබලා මෙතන මේ තමයි ඒ උපකල්පනය කරපු ද්‍රාවණ කොටස තබලා දෙපැත්තේ මේ වගේ ධන සහ ඍණ ඉලෙක්ට්‍රෝන දෙකක් තියලා ඒ තෝරාගත්ත කොටසේ සන්නායකතාව සහ
ප්‍රතිරෝධකතාව මැනගන්න පුළුවන් වෙනවා. මේ රූපසරණේ ඒකයි දැක්වෙන්නේ. ඊළඟ ද්‍රාවණයක සන්නායකතාව කෙරෙහි කරුණු කීපයක් බලපානවා. ප්‍රධාන වශයෙන්ම කරුණු තුනක්. එක ද්‍රාව්‍යයේ ස්වභාවය, ද්‍රාව්‍යයේ සාන්ද්‍රණය, උෂ්ණත්වය කියන කරුණු තුන තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. මේ සාධක සන්නායකතාව කෙරෙහි බලපාන්නේ ආරෝපණ වාහකවල සචලතාව. නැත්නම් ද්‍රාවණයක් තුලින් විද්‍යුතයේ සන්නායනය කරනකොට අයනනේ චලනය වෙන්නේ. ඒ ආරෝපණ කිවේවා. එතකොට ඒ ආරෝපණ වාහකයේ මත අයනවල සචලතාව මත රඳා පවතිනවා සන්නායකතාව. තුටිකේ පළවෙනි කාරණේ ද්‍රාව්‍යයේ ස්වභාවය සෑදෙන අයන හෝ ආරෝපණ වාහක ප්‍රමාණය. ඒ කියන්නේ සංඛ්‍යාව කීයද කියන එක. ද්‍රාව්‍යයේ ස්වභාවය මගින් තීරණය වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් සෝඩියම් ක්ලෝරයිඩ්, පොටෑසියම් ක්ලෝරයිඩ් වගේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදයන් ජලයේ ද්‍රාවණය කරාම සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙලා ජලීය අයන බවට පත් වෙනවා. ඒ වගේ ඇසිටික් අම්ලය වගේ දුබල අම්ලයක් ජලයේ ද්‍රාවණය කරොත් භාගිකව තමයි අයනීකරණය වෙන්නේ. ඒ නිසා එයින් හටගන්න අයන ප්‍රමාණය මීට සාපේක්ෂව අඩුයි. අයන තමයි වැදගත් වෙන්නේ විද්‍යුතය සන්නායනය කිරීමට. මේ විස්තරය මෙතන තියෙන්නේ. ඊළඟට නිදර්ශනයක් තියෙනවා මේසලුණු, ග්ලූකෝස්, විනාකිරි ජලීය ද්‍රාවණවල සන්නායකතාව ගැන අදහස් දක්වන්න. එතකොට දැන් අපි සාකච්ඡා කරා සෝඩියම් ක්ලෝරයිඩ් වලට පුළුවන් විද්‍යුතය සන්නායනය කරන ග්ලූකෝස් ජලීය ද්‍රාවණයකදී අයන නොසාදන නිසා අයනික ප්‍රවේද හදන්නේ නැති නිසා විද්‍යුත් සන්නායනය කරන්න බෑ. විනාකිරි යම් තාක් දුරට අයන හදන නිසා සන්නායනය කරන්න පුළුවන්. මේකට කියව ගන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි සාන්ද්‍රණය. ද්‍රාවණයක සන්නායකතාවයට බලපාන අනෙක් වැදගත් සාධකය සාන්ද්‍රණය. තනුක ජලීය ද්‍රාවණයක සාන්ද්‍රණය අඩු කරන විට ඒ සමග සන්නායකතාව අඩු වෙනවා. සාන්ද්‍රණය අඩු කරන විට සන්නායකතාව අඩු වෙනවා. පොටෑසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණ වෙනස් සාන්ද්‍රණ වලින් හදලා ඒවායේ සන්නායකතාවන් මැනලා මේ වගුවේ සටහන් කරලා තියෙනවා. තනුක වෙනකොට වෙන්නේ ද්‍රාවණයේ අයන අතර ඇති අන්තර්ක්‍රියා ප්‍රමාණය අඩු වෙනවා. මොකද අයනවල අතර දුර වැඩි වෙන නිසා. උදාහරණයක් බලමු. 0.1 ඝන ඩෙසිමීටර මවුල KCl ජලීය ද්‍රාවණයක සන්නායකතාව සෙන්ටිමීටරට මයික්‍රෝසීමන වලින් තියෙන මෙතන එක සඳහන් වෙලා තියෙනවා. 1480. ඒ වගේ සාන්ද්‍රණය වැඩි වෙනකොට ඒවා වැඩි වෙලා තියෙනවා. මේ 1,10,000කට වැඩිලා තියෙනවා. මෝදු ජලය අයින්න තියෙනවා. ඒ ආදී වශයෙන් ඒ සන්නායකතා. මේකෙන් දැනගන්න ඕනේ සාන්ද්‍රණය අඩු කරනකොට ද්‍රාවණයක සන්නායකතාවද අඩු වෙනවා කියන එක. ඊළඟ වැදගත් කාරණේ වෙන්නේ උෂ්ණත්වය. ද්‍රාවණයක මයින් ලබන සන්නායකතා අගයන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා උෂ්ණත්වය. ද්‍රාවණයක උෂ්ණත්වය වැඩි කරනකොට අයනවල වේග වැඩි වෙනවා. ඒ නිසා දෙන ලද සාන්ද්‍රණයක් ඇති ද්‍රාවණයක සන්නායකතාව වැඩි කිරීමට මේක හේතු වෙනවා. පහත වගුවේ දැක්වෙන්නේ එක් ද්‍රාවණ උෂ්ණත්ව 3ක් යටතේ සෙල්සියස් 0ේදී, සෙල්සියස් 13ේදී, සෙල්සියස් 25ේදී ඒවායේ සන්නායකතාවන් දැක්වෙන්නේ. 1.0 ඝනසිට මවුල KCl ජලීය ද්‍රාවණයක සන්නායකතාව සෙල්සියස් 0ේදී 6.5 වැඩි කිරීම 10 වෙනි බලය, 9.8 වැඩි කිරීම 10 4 බවට පත් වෙන අංශක 13ට වැඩි වෙනකොට 25ට තවත් වැඩි වෙලා 1.1 වැඩි කිරීම 10 5 බවට පත් වෙලා තියෙන. ඒ වගේ මේ ද්‍රාවණවල උෂ්ණත්වය වැඩි කරනකොට සන්නායකතාවය වැඩි වෙනවා. ඊළඟට දෙන ලද විභවාන්තරයක් යටතේ ද්‍රාවණයක් තුල අයන චලනය වන වේග අධ්‍යයනය කරලා ඒ සම්බන්ධයෙන් වේග පහත වගුවේ දැක්වෙනවා. මේ සෙන්ටිමීටරයට වෝල්ට් එකක විභව අනුක්‍රමණයක් යටතේ කෙල්වින් 298 දී නැත්නම් සෙල්සියස් 25 දී අයනවල මෙහි වේග සඳහන් වෙනවා.
දැන් බලන්න H ධන ආයන සහ OH ඍණ ආයන වලට වැඩි වේග තියෙනවා. 2.05යි 1.12යි. එතකොට H ධන සහ OH අයනවල ප්‍රමාණය සාපේක්ෂව කුඩා බැවින් ඒවට ඉහළම වේග ඇති බව පේනවා. ඒ වගේම මෙතන පොඩි පරස්පර දෙයක් වෙනවා. සෝඩියම් අයනයට වඩා පොටෑසියම් අයනය විශාලයි. ඉතින් මේ සෝඩියම් වල වේගයට වඩා පොටෑසියම් වේගය අයන වල වේගය වැඩි. ඒකට හේතු වෙන්නේ මේ අයන ජලීය ද්‍රාවණයකදී අයන සහ ජල අණු අතර අයන දීද්‍රව අන්තර්ක්‍රියා පවතිනවා. ඒතර අන්තර්ක්‍රියා ප්‍රබලතාවය මෙතන වැඩි වෙන නිසා වේගය මෙයා පොටෑසියම් අයන වලට වඩා පොඩ්ඩක් අඩු වෙනවා. එතකොට මේ ජල නියදියක ඇති අයන අන්තර්ගත විශ්ලේෂණය කරනකොට ද්‍රාවණයක සන්නායකතාව ඊට වැදගත් වෙනවා. ප්‍රායෝගිකව ද්‍රාවණයක සන්නායකතාව මනින්නේ සන්නායකතා මීටර මගින්. ඒ මිනුම් ලබාගෙන ද්‍රාවණවල ලවණතාව ප්‍රමාණ කිරීමට, ද්‍රාවීතා ගුණිත ගණනය කිරීමට සහ වෙනත් විවිධ කටයුතු සඳහා මේ අගයන් යොදා ගන්න පුළුවන්. ඊළඟට අපි සමතුලිතතාවයේ පවතින ඉලෙක්ට්‍රෝඩ ගැන තමයි ඉගෙන ගන්න යන්නේ. මේ මාතෘකාව දාලා තියෙන්නේ සමතුලිතතාවයේ පවතින ඉලෙක්ට්‍රෝඩ. ඉලෙක්ට්‍රෝඩ නිර්මාණය කරන ආකාර අනුව ඒවා වර්ග කීපයකට වෙන් කරන්න පුළුවන්. මේ උදාහරණ තියෙන ඉලෙක්ට්‍රෝඩ වර්ගය නිදර්ශන කියලා. ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ. ලෝහ අද්‍රාව්‍ය ලවණ. මේවා පිළිබඳ විස්තර පස්සේ සාකච්ඡා කරනවා. දැනට අපි ඉලෙක්ට්‍රෝඩයක් පැහැදිලි කර ගැනීමට ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩය කියන මාතෘකාව යටතේ සලකා බලමු. ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව සවිස්තරව හැදෑරීමට පළමුවෙන් ඉලෙක්ට්‍රෝඩයක් නිර්මාණය කිරීමේ මූලික සංකල්පය වන ද්‍රාවණ තුලදී ලෝහවල ප්‍රතික්‍රියාකාරීත්වයේ හැසිරීම අවබෝධ කරගන්න වෙනවා. අපි උදාහරණයක් වශයෙන් බලමු. ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩයක් යටතේ මැග්නීසියම් ලෝහය මැග්නීසියම් අයන අඩංගු ද්‍රාවණයක ගිල්ලුවාම කුමක්ද වෙන්නේ කියන එක. ඒ අපි රූපසටහනක් ඇඳලා විස්තර කරලා බලමු. මෙතන මේ තියෙන්නේ ජලීය මැග්නීසියම් අයන සහිත ද්‍රාවණයක මැග්නීසියම් ඝන තාඩු කැබැල්ලක් අර්ධ වශයෙන් ගිල්වලා තියෙන්නේ. එහෙම ගිල්වපු ගමන්ම මේ පෘෂ්ඨයේ තියෙන මේ මැග්නීසියම් පරමාණු ඉලෙක්ට්‍රෝන දෙකක් බැගින් ඉවත් කරලා සාධන මැග්නීසියම් අයන ද්‍රාවණ ගත වෙනවා. ද්‍රාවණයට යනවා. ඉවත් වන ඉලෙක්ට්‍රෝන තහඩුව මත පවතිනවා. එහෙම ඉලෙක්ට්‍රෝන තහඩුවේ යම් ප්‍රමාණයක් රැඳෙනකොට තහඩුව ඍණාරෝපිත වෙනවා. අර ද්‍රාවණයට ගිය ධන අයන මේ ඍණ ආරෝපිත තහඩුව අසලින් ස්තරයක් වශයෙන් වම ආකර්ෂණය වෙලා තියෙනවා. එතකොට ඍණ ආරෝපිත මේ තහඩුව අසලම මැග්නීසියම් අයනත් මේම ස්තරයක් වශයෙන් සකස් වෙලා තියෙනවා. එතකොට එහෙම යම් කිසි මේ මැග්නීසියම් අයනවල ප්‍රබලතාවය වැඩි වෙනකොට ඉන් සමහරක් තහඩුවෙන් නැවත ඉලෙක්ට්‍රෝන ලබාගෙන පරමාණු බවට පත් වෙලා මේ මැග්නීසියම් ලෝහය මත තැන්පත් වෙනවා. ඒකට මේ ක්‍රියාකාරකම් දෙකක් වෙනවා. එකක් තමයි මැග්නීසියම් ඔක්සිකරණය වෙලා අයන බවට පත් වෙලා අයන ද්‍රාවණගත වීම. දෙවෙනි එක තමයි ද්‍රාවණයේ තියෙන සමහර මැග්නීසියම් අයන නැවත ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණය වෙලා පරමාණු වශයෙන් මේ ලෝහය මත තැන්පත් වීම. නියත උෂ්ණත්වයක් යටතේ මේ පද්ධතිය තියෙනකොට ඔය ක්‍රියාවලි දෙකේ වේග සමාන අගයකට පත් වෙනවා යම් මොහොතක. එතෙන් ඉඳලා අපි කියනවා මේ ඉලෙක්ට්‍රෝඩේ සමතුලිතතාවයේ පවතිනවා කියලා. මීට අදාළ විස්තරය දැන් බලමු. මැග්නීසියම් ලෝහය මේම අයන බව ගිල්ලුවාම මැග්නීසියම් පරමාණු ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා අයන බවට පත් වීමට නැඹුරුතාවක් වෙන විස්තර කරා. මෙන්න ඒකට අදාළ ප්‍රතික්‍රියාව. මේදී ඉවත් වන ඉලෙක්ට්‍රෝන ලෝහය මත ඉතිරි වෙනවා. අයන තමයි ද්‍රාවණගත වෙන්නේ. මේ රූපතරණික පෙන්වුම් කරනවා. මේ මැග්නීසියම් ලෝහය මේ අයන අඩංගු ද්‍රාවණය. ඒකට මේ පරමාණු ඔක්සිකරණය වෙලා සෑදෙන අයන ද්‍රාවණගත වෙන ඉලෙක්ට්‍රෝන ලෝහය මත පවතිනවා. මේ රූපයේ එකයි මේ සඳහන් කරලා තියෙන්නේ. මැග්නීසියම් දණ්ඩක් මෙලෙස මැග්නීසියම් වල ද්‍රාවණයක
අර්ධ වශයෙන් ගිල්වන්න ඕනි සම්පූර්ණයෙන්. නේ අර්ධ වශයෙන් ගිල්ුවාම ඊට ආකාරයට මැග්නීසියම් දණ්ඩ මත ඉලෙක්ට්‍රෝන ස්තරයක් වහ නිර්මාණය වෙනවා. එය ද්‍රාවණයේ ඇති ධනාරෝපිත මැග්නීසියම් අයන ස්තරයකින් වට වෙනවා. ලෝහය මත ඇති ඍණාරෝපණ මගින් ධන අයන ආකර්ෂණය වන නිසා මේ ස්තර දෙක එකිනෙකට ආසන්නව පිහිටනවා. විරුද්ධ ආරෝපිත ප්‍රභේද අතර ආකර්ෂණ බල ප්‍රමාණවත් තරම් ඉහළ ගිය විට ඇතැම් ධනායන ගිලිහි ගිය ඉලෙක්ට්‍රෝන නැවත ලබා ගන්නවා. ඒ ලෝහ පරමාණු නැවත ලෝහ දණ්ඩ මත සවි වෙනවා. මම කලින් අර උපසරණි විස්තර කරපු විදිහට. මෙන්න මේකයි ඒ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. මේ තියෙන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. මේ සිදුවීම නියත උෂ්ණත්වයක් යටතේ යම් කාලයක් සිදු වෙනකොට ලෝහ අයන පෘෂ්ඨයෙන් ඉවත් වන ශීඝ්‍රතාව සහ ඒවා නැවත පෘෂ්ඨයට එකතු වන ශීඝ්‍රතාව සමාන වන විට ගතික සමතුලිතතාවක් ඇති වෙනවා. ඒ සම්බන්ධ ප්‍රතික්‍රියාව මෙතන සඳහන් වෙනවා. මෙතන ප්‍රතිවර්ත ලකුණක් මේ තියෙන්නේ. මේ අවස්ථාවේදී මැග්නීසියම් දණ්ඩ මත නියත ඍණාරෝපණයක් ඇති අතර ඒවට නියත මැග්නීසියම් අයන සංඛ්‍යාවක් පවතිනවා. මේ ගතික සමතුලිතතාවය 3-4 රූපේ දැක්වෙනවා. මෙන්න මේ රූප සටහන. පේන්නේ ඇති මේ තියෙන්නේ මැග්නීසියම් අයන ස්තරය මේ ඍණාරෝපිත ස්තරය. එතකොට මේවයි බොහොම ආසන්නයෙන් ස්තර දෙක පිළිලා තියෙනවා. මැග්නීසියම් දණ්ඩ මත ඇති ඍණාරෝපණ ප්‍රමාණයත් ඒවට ඇති ධනාරෝපණ ප්‍රමාණයත් තුලිත වෙලා තියෙන්නේ. මෙවැනි තත්වයක් අත්කරගත් පද්ධතියක් ඉලෙක්ට්‍රෝඩයක් ලෙස අර්ථකථන. ඉලෙක්ට්‍රෝඩයක් කියලා අර්ථ දක්වන්නේ මේ වගේ සමතුලිතතාවයේ පවතින පද්ධතියක්. ලෝහයක් එහි අයන සමග ගතික සමතුලිතතාවයට එළඹී ඇති පද්ධතියක් ඉලෙක්ට්‍රෝඩයක් කියලා අර්ථ දක්වන්න පුළුවන්. ඒතරේ සමතුලිතයේදී ආකාර දෙකක් පවතිනවා. එක් දිශාවකට මැග්නීසියම් ඔක්සිකරණය වන අතර අනෙක් දිශාවට මැග්නීසියම් අයන ඔක්සිහරණය වෙනවා. මින් දැක්වෙන්නේ සමස්ත පද්ධතිය ඔක්සිකරණ ඔක්සිහරණ යුග්මයක් ලෙස ක්‍රියා කරන බවයි දැක්වෙන්නේ. මේ අනුව ලෝය සහ ද්‍රාවණය ජලය අතර අතුරු මූණතේදී මේ ආරෝපණ වෙන්වීම හට ගන්නා බව හිතන්න පුළුවන්. එතකොට ලෝහයේ සක්‍රියතාව අනුව ආරෝපණ වෙන්වීමට දක්වන නැඹුරුතාව තීරණය වෙනවා. උදාහරණයක් වශයෙන් මේ විදිහටම කොප ලෝහ තාඩු කැබැල්ලක් කියුප්‍රික් අයන ජලීය ද්‍රාවණයක් තුල අර මැග්නීසියම් වගේම අර්ධ වශයෙන් බහලුවොත් එහිදී ඇතිවන ආරෝපණ වෙන්වීම මැග්නීසියම් භාවිතා කළ විට ඇතිවන ආරෝපණ වෙන්වීමට සාපේක්ෂව අඩුයි. ඇයි? කොපවල සක්‍රියතාව සාපේක්ෂව අඩු නිසා. දැන් මේ රූපතරාණියක පැහැදිලි කරලා තියෙනවා. එකම තත්ත්වය යටතේ ඉලෙක්ට්‍රෝඩ දෙකක් මේ තියෙන්නේ. ඒතර මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩේ සැලකුවාම ධන ආයන ප්‍රමාණය වැඩි, ඊට සාපේක්ෂව ඍණාරෝපණ වැඩි. කොප ඉලෙක්ට්‍රෝඩේ අයන අඩුයි, ඉලෙක්ට්‍රෝනත් අඩුයි. ඒකයි මේ අදහස් කරේ සක්‍රියතාවයෙන් අඩු නිසා. එතන මැග්නීසියම් වලට වඩා කොප වල සක්‍රියතාවය අඩු නිසා කොප මගින් අඩු කොප අයන ප්‍රමාණයක් සෑදෙනවා. පොදුවේ ගත්තම නිදහස් වන යම් අයනයක් නැවත ඉලෙක්ට්‍රෝන ලබාගෙන ලෝහය මත තැන්පත් වීමට වැඩි නම්රතාවක් දක්වයි නම් සමතුලිතතාවය ලබාගත් විට ලෝහය මත ඇති ආරෝපණ ප්‍රමාණයද ද්‍රාවණයේ ඇති ලෝහ අයන ප්‍රමාණයද සාපේක්ෂව අඩු වෙනවා. ඉහත පද්ධති දෙකේ ගතික සමතුලිතතාවන් මේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. මැග්නීසියම් අයන ඔක්සිහරණය, කියුප්‍රික් අයන ඔක්සිහරණය මෙහෙම සමතුලිතව තියෙනවා. එතකොට මේ සමතුලිත අවස්ථා දෙකේ එකෙහි සමතුලිතතා ලක්ෂය කියන්නේ මෙන්න මේ සමතුලිතය මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩේ සමතුලිතතා ලක්ෂය දෙකෙහි සමතුලිතතා ලක්ෂයට වඩා වම් පැත්තට මේ පැත්තට වඩා නැඹුරුව පවතිනවා. එතකොට කොප ඉලෙක්ට්‍රෝඩයට වඩා මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩේ සමතුලිතතාවය වම් පැත්තට වැඩිපුර නැඹුරුව පවතී.
සාමාන්‍යයෙන් අපි සෑම සමතුලිතයක්ම ලියන්නේ ඉලෙක්ට්‍රෝන වම් අත පැත්තට පරිදි එහෙම නැත්නම් ඉදිරි ක්‍රියාව ඔක්සිහරණයක් වන විදියට. ඉලෙක්ට්‍රෝන වම් පැත්තේ කියුප්‍රික් අයන ඔක්සිහරණය. ඉලෙක්ට්‍රෝන වම් පැත්තේ මැග්නීසියම් අයන ඔක්සිහරණය වීම. එමයි සාමාන්‍යයෙන් ලියන ක්‍රමය. ඊට උදාහරණයේදී පද්ධති දෙකෙහි සමතුලිත ලක්ෂ එකිනෙකින් වෙනස් වෙනවා. මේ නිසා සමතුලිතතාවට ළඟා වීමට ඇති හැකියාව සංඛ්‍යාත්මක අගයකින් ප්‍රකාශ කරන අතර ඒ අගය ඉලෙක්ට්‍රෝඩ විභවය යන පදයට ඍජු සම්බන්ධතාවයක් දක්වනවා. තමයි වැදගත් වාක්‍යයක් එක්ක. පද්ධති දෙකේ සමතුලිතතා ලක්ෂ්‍ය එකිනෙකින් වෙනස්. මේ නිසා සමතුලිතතාවට ළඟා වීමට ඇති හැකියාව සංඛ්‍යාත්මක අගයකින් ප්‍රකාශ කරන අතර මේ අගය ඉලෙක්ට්‍රෝඩ විභවය යන පදයට ඍජු සම්බන්ධයක් තියෙනවා. සරලව කිව්වොත් ඒ සමතුලිත ලක්ෂවල වෙනස සංඛ්‍යාත්මක අගයකට සම්බන්ධ කිරීමට දරන උත්සාහයක් විදියට තමයි ඉලෙක්ට්‍රෝඩ විභව සලකන්නේ. මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයේ සැලකුව විට ද්‍රාවණයේ ධන ස්වභාවය හා ලෝහයේ ඍණ ස්වභාවය අතර විශාල වෙනසක් තිබෙනවා. හේතුව තහඩුවේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි, ඒ වගේම ඊට සමානව ද්‍රාවණයේ මැග්නීසියම් අයන ප්‍රමාණයත් වැඩි. ඒ නිසා ඒ දෙක අතර වෙනස විශාලයි. කොපර් ඉලෙක්ට්‍රෝඩේ මේ වෙනස කුඩායි. මොකද සමතුලිත වෙනකොට කොපර් වලින් පරමාණු සුළු ප්‍රමාණයක් තමයි ඔක්සිකරණය වෙලා අයන බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි කොපර් ඉලෙක්ට්‍රෝඩේ ධන සහ ඍණ අතර වෙනස කුඩා වෙන්නේ. මේ කරුණ ලෝහ ද්‍රාවණ අතුරු මුණතේ ඇතිවන ආරෝපණ වෙන්වීම නිසා විශේෂිත ඉලෙක්ට්‍රෝඩයක් මත ඇතිවන විභවය අවබෝධ කර ගැනීම සඳහා යොදා ගන්න පුළුවන්. මේ විභව වෙනස වෝල්ටීයතාව ලෙස වාර්තා කරනවා. ධන සහ ඍණ අතර විභව වෙනස වෝල්ටීයතාව ලෙස වාර්තා කරනවා. ධන ස්වභාවය සහ ඍණ ස්වභාවය වැඩි වන විට වෝල්ටීයතාව වැඩි. එhmenan මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයේ වෝල්ටීයතාව කොපර් ඉලෙක්ට්‍රෝඩයේ වෝල්ටීයතාවට වඩා වැඩි වෙන්න ඕනේ. ඉතින් මේවා අපි ප්‍රායෝගිකව මනින්න ගියොත් වෝල්ට්මීටරයක් දාලා ඒවා ඒ ආකාරයෙන් මැනගන්න අපහසුයි, මැනගන්න බෑ. ඒකට හේතුව තමයි වෝල්ට්මීටරය සම්බන්ධ කරාම පරිපථය සම්පූර්ණ කිරීමේදී මෙන්න මේ විදිහට පරිපථය සකස් කරන්න වෙනවා. දැන් මේ මැග්නීසියම් තහඩුව ඍණ ආරෝපිතයි කිව්වා, ද්‍රාවණයේ ධන ආරෝපිතයි කියලා දැන් විස්තර කරා. ඒතර වෝල්ට්මීටරයක් සම්බන්ධ කරොත් එකාග්‍රයක් නම් තහඩුවටම සම්බන්ධ වෙනවා. ඒත් ද්‍රාවණයට සම්බන්ධ කරන්න තව සන්නායකයක් යොදන්න වෙනවා. ඒක ලෝහයක්නේ. එහෙම යෙදුවම මේ ලෝහය සහ අයන අතර ආය විභවයක් හට ගන්නවා. ඒ නිසා මේ ධන සහ ඍණ අතර විභවය මැනගන්න අපහසුයි. ඒකයි විභවය මැනගන්න බෑ කියලා මෙතන සඳහන් කළේ. වෝල්ට්මීටරය ලෝහ දණ්ඩට සම්බන්ධ කිරීම පහසුවත් ගැටලුව වන්නේ එය ද්‍රාවණයට සම්බන්ධ කළ යුත්තේ කෙසේද යන්නයි. කුමන ආකාරයේ ලෝහ කූරක් ද්‍රාවණයේ ගිල්ලුවත් ඊට දැක්වූ ආකාරයේ සමතුලිතයක් ඒවට ඇති වෙනවා. එබැවින් හොඳම මිනුම ලබාගත හැක්කේ අවශ්‍ය ලෝහ කූර සහ භාවිත කරන අනෙක් දණ්ඩ අතර යම් ආකාරයක සම්බන්ධතාවයක් ඇති කිරීමෙන්. මේකෙන් පේන්නේ ලෝහ දණ්ඩ හා ද්‍රාවණය අතර නිරපේක්ෂ විභවාන්තරය මැන ගැනීම අවශ්‍ය නොවන බවයි. ඒතර ලෝහ දණ්ඩ සහ ද්‍රාවණය අතරේ ඍණ සහ ධන අතර නිරපේක්ෂ විභවාන්තරය මැන ගැනීමට අවශ්‍ය නැහැ කියන එකයි එකෙන් අදහස් වෙන්නේ. ඒ නිසා අපි කරන්නේ සැසඳුම් ඉලෙක්ට්‍රෝඩය නමින් හඳුන්වන කියලා හඳුන්වන ප්‍රමිතිගත පද්ධතියක්, එකත් ඉලෙක්ට්‍රෝඩයක්. ප්‍රමිතිගත පද්ධතියක් සහ ඉහත පද්ධතිය අතර වෝල්ටීයතාව සංසන්දනය කිරීමක් පමණයි. ඒක අපිට ප්‍රමාණවත් වෙනවා. ඉස්සර ද්‍රාවණයට යොදන ලෝහ කූර වෙනුවට සැසඳුම් ඉලෙක්ට්‍රෝඩයක් භාවිතා කරනවා.
සාමාන්‍යයෙන් ප්‍රමිතිගත පද්ධතියක් ලෙස භාවිතා කරන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය. ඒක ඊළඟ රූප සටහනේ තියෙනවා. මේ තියෙන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය. H අයන සාන්ද්‍රණය 1යි ගණිත මවුල විදිහට සකස් කරපු ද්‍රාවණයක් තියෙන්නේ. ඒකේ මේ වීදුරු නලයක් සම්බන්ධ කරලා තියෙන ඇතුළ කුවර සහිතයි උඩින් වහලා තියෙනවා. ඒ අක්ෂය ඔස්සේ ප්ලැටිනම් කම්බියක් ඒ වගේම පහළ ප්ලැටිනම් තහඩුවක් තියෙනවා. ඉහළ සිදුරෙන් මේ තුලට හයිඩ්‍රජන් වායුව ඇතුල් කරනවා. ඒතකොට ඒ ඇතුල් කරන හයිඩ්‍රජන් වායුවේ පීඩනය 1 atm වෙන්න ඕනි. උෂ්ණත්වය සෙල්සියස් 25ක් නැත්නම් කෙල්වින් 298ක් වෙන්න ඕනි. ඒ විදිහට වායුව ප්ලැටිනම් තහඩුව පිසගෙන මෙහෙම ගමන් කරනවා. ඒ ගමන් කිරීම නිසා තමයි ප්‍රතික්‍රියාව අනුව මේ විදිය සමතුලිතයක් හටගන්නේ. මේ තියෙන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය සඳහා පහත තත්ත්ව භාවිතා වෙනවා. ඒ ටික කලින් කිව්වා. මේ ඉලෙක්ට්‍රෝඩයේදී හයිඩ්‍රජන් වායුව සවිවර ප්ලැටිනම් තහඩුව පිසගෙන ගලාගෙන යන විට හයිඩ්‍රජන් වායුව සහ ද්‍රාවණයේ ඇති හයිඩ්‍රජන් අයන අතර සමතුලිතතාවයක් ඇති වෙනවා. මේ ක්‍රියාව ප්ලැටිනම් මගින් උත්ප්‍රේරණය කරනවා. ඒතර ප්ලැටිනම් උත්ප්‍රේරණය කිරීමක් කරනවා. ඒ ප්‍රතික්‍රියාව ඒ අනුව තමයි මේ සමතුලිතය. ඒතර මේ පෘෂ්ඨයේ මත H ධන අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන H2 බවටත් පත් වෙනවා. H2 අණු නැවත ඔක්සිකරණය වෙලා H ධන අයන බවටත් පත් වෙනවා. ඔක්සිහරණයක් ඔක්සිකරණයක්. දැන් අපි බලමු ඒ සැසඳුම් ඉලෙක්ට්‍රෝඩය වෙන සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය භාවිතා කරලා කොහොමද ඉලෙක්ට්‍රෝඩයක විභවය මනින්නේ කියලා. දෙන්නද ඉලෙක්ට්‍රෝඩ විභවය මැනගන්නේ කෙසේදයි සලකා බලමු. මේ සඳහා අප විසින් සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය සහ මැන ගැනීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝඩ පද්ධතිය සම්බන්ධ කරන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් බලමු කලින් විස්තර කරපු මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයයි සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය භාවිතා කරලා ඒ විභවය මැන ගන්න. මේ රූප සටහනින් එක දැක්වෙනවා. ඒතර මේ තියෙන්නේ සම්මත තත්ත්වය යටතේ නිර්මාණය කරගත්තු හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය සමතුලිත අවස්ථාවට පත් වෙනකන් තියලා තියෙන්නේ. ඒ වගේම කලින් විස්තර කරපු මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩය ඒ තහඩුව යන අතර තියෙන සමතුලිතතාවය ඒ ඉලෙක්ට්‍රෝඩයත් ඒ උෂ්ණත්වය යටතේ සම්මත තත්ත්වය යටතේ සමතුලිත වෙන්න තියලා තියෙන්නේ. දැන් මේ දෙක වෙන වෙනම තියෙන්නේ. පරිපතය සම්පූර්ණ කරන්නේ මෙහෙමයි. ද්‍රාවණ දෙක සම්බන්ධ කරන්නේ ලවණ සේතුවක් භාවිතා කරනවා. ලවණ සේතුව වශයෙන් අපි භාවිතා කරන්නේ මේ වගේ U හැඩති වීදුරු නලයක්. මේකට පොටෑසියම් ක්ලෝරයිඩ් හරි පොටෑසියම් නයිට්‍රේට් හරි ජලීය ද්‍රාවණයක් වායු බුල් නැති වෙන්න පුරවලා පුළුම් පේනු දෙකක් හෝ එගා ඇබ දෙකකින් සම්බන්ධ කරලා මේ විදියට ද්‍රාවණ දෙක සම්බන්ධ කරනවා. ඒකයි ලවණ සේතුව. බාහිරින් වෝල්ට් මීටරයකට සන්නායක කම්බි මගින් සම්බන්ධ කරනවා. මේ තියෙන්නේ සම්මත හයිඩ්‍රජන් භාවිතා කරලා මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයේ විභවය මැනීමට අදාළ පරිපතය රූප සටහන. එතකොට පරිපතය සම්පූර්ණ කරන්න ඉස්සරලා ඉලෙක්ට්‍රෝඩ දෙක මේ විදියට වෙන වෙනම සමතුලිතතාවයේ පවතිනවා. ලවණ සේතුව මගින් ද්‍රව සංදියක් ද්‍රාවණ දෙක අතර නිර්මාණය වන අතර එමගින් විද්‍යුත් පරිපතය සම්පූර්ණ වෙනවා. එය පොටෑසියම් නයිට්‍රේට් වැනි විද්‍යුත් විච්ඡේදයක ද්‍රාවණයක් පිරව වීදුරු නලයක් වෙනවා. ඒක මම පෙන්නවා. එතකොට එහෙම සම්බන්ධ කරාට පස්සේ අර දෙපැත්තේ තියෙන ද්‍රාවණ දෙක වෙන වෙනම සහිත පද්ධති දෙක අර්ධ කෝෂ ලෙස හඳුන්වනවා. අර්ධ කෝෂ දෙක ලෙස හඳුන්වනවා. මේදී ලවණ සේතුවට යොදා ගන්නා විද්‍යුත් විච්ඡේදය බීකරයේ ඇති ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැති දෙයක් වෙන්න ඕනේ. මෙතන විස්තරය නැවත තියෙනවා. හයිඩ්‍රජන් වලට වඩා මැග්නීසියම් ලෝහයට අයන බවට පත්වීමේ හැකියාවක් තියෙනවා. ඒක කලින් විස්තර කරා. මේ නිසා මැග්නීසියම් අයන මැග්නීසියම් සමතුලිතය H ධන H2 සමතුලිතයට වඩා වම් දිශාවට බර වෙලා තියෙන්නේ. ඒක අපි කලින් ගත්ත සමීකරණයෙන් බැලුවොත් මේ තියෙන සමතුලිත දෙක. එතන මේකෙදී මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයේ සමතුලිත පරිපථය සම්පූර්ණ කරන්න ඉස්සලා මේ
වම් පැත්තට බරව මේ පැත්තට වැඩියෙන් බර වෙලා තියෙන්නේ හයිඩ්‍රජන් වල ඊට අඩුයි. මින් හැඟෙන්නේ ප්ලැටිනම් තහඩුවට වඩා මැග්නීසියම් මත ඉලෙක්ට්‍රෝන රැස් වෙන බවයි. එම නිසා ඉලෙක්ට්‍රෝඩ දෙක මත ආරෝපණ ප්‍රමාණයේ වෙනසක් ඇතිවන අතර එය යොදා ගනිමින් වෝල්ට් මීටර එක ආධාරයෙන් විභවය මැනගන්න පුළුවන් වෙනවා. ඊට ආකාරයෙන් මැනගත් විභවය මැග්නීසියම් අයන මැග්නීසියම් ඝන යන පද්ධතියේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය ලෙස අපි හඳුන්වනවා. ලෝ අයන ඉලෙක්ට්‍රෝඩයක් සම්මත තත්වය යටතේ ඇති හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයක් සමග සම්බන්ධ කළ විට ඇතිවන විභව අන්තරය අර කලින් රූපතරාණි විදියට ඇතිවන විභව අන්තරය ඒ ලෝ අයන ඉලෙක්ට්‍රෝඩේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය මේ සම්මත මේව නෝට් එකක් දාලා සංකේත කරනවා. මින් හැඟී යන්නේ සෑම සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව අගයක් මගින්ම හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ සමතුලිතතාවට සාපේක්ෂව සමතුලිත ලක්ෂය කතරම් දුරට වමට හෝ දකුණට නැඹුරු වී ඇද්දයි යන්න පෙන්වන බවයි. සමතුලිත අවස්ථා අතර ඇති වෙනස මගින් ලෝහ ඉලෙක්ට්‍රෝඩය මත සහ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ ප්ලැටිනම් මත ඇතිවන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයේ වෙනස තීරණය වෙනවා. පරිපථය සම්පූර්ණ කළාට පස්සේ. මෙහිදී ප්ලැටිනම් පෘෂ්ඨය මත ඇතිවන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නොසැලකිය හැකි තරම් කුඩා කියලා සම්මත කරගෙන තියෙනවා. ඒ නිසා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ විභවය කාමර උෂ්ණතාවයේ සම්මත තත්ත්වයටදී 0.0 වෝල්ට් 0.0 කියලා සලකනවා. ඇතිවන විභවාන්තරය මයනු ලබන්නේ වෝල්ටීයතාව වශයෙන් එහි ඒකකය වෝල්ට්. මැග්නීසියම් හි ඍණ ස්වභාවයේ වැඩි බව අපි කලින් ඉගෙන ගත්තා. එතකොට මේ පද්ධතියට සාපේක්ෂව එහෙම විභවය මැන්නම වෝල්ට් 2.37ක විභවයක් අපිට ලැබෙනවා. ඒක ඍණාගයක් වශයෙන් තමයි සලකන්නේ. හේතුව මැග්නීසියම් ඍණ නිසා. මෙහිදී මැග්නීසියම් ඍණ ඉලෙක්ට්‍රෝඩය වන අතර හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව ධන ඉලෙක්ට්‍රෝඩය වෙනවා. එම නිසා මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයේ සම්මත ඉලෙක්ට්‍රෝන විභවය සංකේත කරන්නේ ලකුණත් එක්ක ඍණ 2.37ක් වෝල්ට් කියලා. ඒ මැග්නීසියම් වල සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය මැන්න ආකාරයටම අපිට පුළුවන් වෙනවා කොපර් ඉලෙක්ට්‍රෝඩයකත් සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය මැනගන්න ඒ විදිහම පරිපථයක් ඇසුරෙන්. මෙතන ඒක සඳහන් වෙනවා. එහෙම පරිපථය සකස් කරාම පරිපථය සම්පූර්ණ කරන්න ඉස්සර වෙලා කොපර් ඉලෙක්ට්‍රෝඩය මේ විදිහට සමතුලිතව තියෙනවා. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය මේ විදිහට සමතුලිතව තියෙනවා. සමත ලක්ෂ්‍ය බැලුවම කොපර් ඉලෙක්ට්‍රෝඩයට වඩා හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ සමත ලක්ෂ්‍ය වම් පැත්තට වැඩියෙන් බරවයි පවතින්නේ. වඩාත් වම් පැත්තට නැඹුරුව පවතිනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොපර් තහඩුව මත පවතින ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනයේ ප්ලැටිනම් තහඩුව මත ඇති ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා අඩුයි. කොපර් තහඩුව මත අඩුයි. ඉලෙක්ට්‍රෝන දෙක අතර විද්‍යුත් ආරෝපණ වෙනස කුඩායි. ඒක අපි මැනගත්තොත් ලැබෙන්නේ වෝල්ට් 0.34ක් කියලා අගයකින්. එතකොට එතනදී කොපර් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ ඍණ ලෙසත් කොපර් ඉලෙක්ට්‍රෝඩය ධන ලෙසත් පවතින නිසා ඒ විභවය කොපර් වල ධන 0.34යි වෝල්ට් කියලා ලියනවා. ඒකයි මේ ඡේදයේ සඳහන් වෙලා තියෙන්නේ. මෙතන විශේෂයෙන් කියනවා මෙහෙම ධාරාව ගලන විට වෝල්ටීයතාවද අඩු වෙනවා. කෝෂිකින් ධාරාවක් ගලනකොට වෝල්ටීයතාවය ටිකක් අඩු වෙනවා. වඩාත් නිවැරදි සංසන්දනයක් කිරීම සඳහා කවර තත්වයකදී වුවත් ඇතිවිය හැකි උපරිම වෝල්ටීයතාව මැන ගැනීම වැදගත්. ඒ නිසා පරිපථය සම්පූර්ණ කරලා පස්සේ ලැබෙන උපරිම වෝල්ටීයතාව මැනගෙන තමයි සටහන් කරගන්නේ. මේ අගය විද්‍යුත්ගාමක බලය කියලා හඳුන්වනවා. ඒක ඉදිරියේදී සාකච්ඡා වෙනවා. ඊළඟට මෙහෙම විවිධ ඉලෙක්ට්‍රෝඩවල සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයන් මැනගෙන විද්‍යුත් රසායනික ශ්‍රේණිය කියලා අපි ශ්‍රේණියක් සකස් කරගන්නවා. විවිධ රෙඩොක්ස් සමතුලිතයන් ඒ වායේ සම්මත ඉලෙක්ට්‍රෝන විභවවල අනුපිළිවෙලට පෙළ ගැස්සුව විට අපට විද්‍යුත් රසායනික ශ්‍රේණිය ගොඩනංවන්න පුළුවන් වෙනවා. වඩාත් ඍණ විභව ඇති ඉලෙක්ට්‍රෝඩ විද්‍යුත් රසායනික ශ්‍රේණිය ඉහළින් පිහිටනවා. වඩාත් ධන විභව ඇති ඉලෙක්ට්‍රෝඩ පහළින් පිහිටනවා. දැන් උදාහරණයක් වශයෙන් එහෙමනම් මැග්නීසියම් ඉන්න ඕනි ඉලෙක්ට්‍රෝඩය
ඒ ශ්‍රේණි ඉහළින් කොපර් ඉලෙක්ට්‍රෝඩයේ තියෙනවනේ ඊට පහළින් අපි බලමු එහෙම සකස් කරපු ශ්‍රේණිය. මේ තියෙන්නේ තෝරාගත් ඉලෙක්ට්‍රෝඩ වල සම්මත ඉලෙක්ට්‍රෝඩ කෙල්වින් 298 දී. ඉතින් මේ අපි විස්තර කරේ කලින් මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩ ඒකේ විභවය ඍණ 2.36ක් කියලා තියෙනවා. කොපර් වල අපි 0.34ක් කියලා එතන ගත් මෙතන කොපර් වල ඔක්සිහරණ විභවය ධන 0.3. ඒ වගේ විවිධ ඉලෙක්ට්‍රෝඩ වල සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයන් මැනලා තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඒතර හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ විභවය අපි 0යි කියලා සැලකුවා. ඒ අනුව හයිඩ්‍රජන් වලට වඩා ඉහළින් තියෙන සෑම ඉලෙක්ට්‍රෝඩයකම සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය ඍණාගයන් වශයෙන් උත් පහළ තියෙන වගේ ධනාගයන් වශයෙන් උත් තමයි දැක්වෙන්නේ. ඒතර සක්‍රියතාව ලෝහවල වැඩි වෙන්න ඍණ විභවය එන්න වැඩි වෙනවා. යකඩ, සීක්, මැන්ගනස් ආදී වශයෙන් සක්‍රියතාවය අඩු වෙනකොට මේ කොපර්, රත්රන්, ඒ වගේම සිල්වර් වල එහෙම ධනාගේ වැඩි වෙලා තියෙන ඍණාගේ අඩු වෙලා. මේක තමයි අපි භාවිතා කරන සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව සහිත විද්‍යුත් රසායනික ශ්‍රේණිය. ඊළඟට අපි මෙච්චර වෙලා සැලකුවේ ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ. උදාහරණයක් වශයෙන් මැග්නීසියම් තාඩුවක් මැග්නීසියම් අයන ද්‍රාවණයක, කොපර් තාඩුවක් කොපර් අයන ද්‍රාවණයක ආදී වශයෙන් ඉලෙක්ට්‍රෝඩ දෙකක් ප්‍රධාන වශයෙන් සැලකුවා. අමතරව සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයක් සැලකුවා. ඊට අමතරව තව ඉලෙක්ට්‍රෝඩ වර්ග තියෙනවා. මේ තමයි ලෝහ අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ. ඒවා වර්ග දෙකයි. එකක් තමයි කැලමල් ඉලෙක්ට්‍රෝඩය, අනිත් එක සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය. එතන ඉලෙක්ට්‍රෝඩ වර්ග දෙකක්. ඒක මුලින් අපි බලමු කැලමල් ඉලෙක්ට්‍රෝඩය කියන්නේ කුමක්ද කියන එක. ඒක මේ විදිහට සකස් කරලා තියෙන්නේ. ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ ප්ලැටිනම් කම්බියක් පහළ ඉඳලා මේ ඊළට යනකම් සම්බන්ධ කරලා තියෙනවා. පහළින්ම ද්‍රව රසදිය. ඊට ඉහළින් කැලමල් පාපය, ඒ කියන්නේ මර්කියුරස් ක්ලෝරයිඩ් Hg2Cl2 සහිත පාපයක් තියෙන්නේ. ප්ලැටිනම් කම්බියේ පහළ කෙරවල මේ දෙකේම ගිහිලා තියෙන්නේ. ඊට ඉහළින් සාන්තෘප්ත පොටෑසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් පවතිනවා. පිටතට යන මේ නල කොටස මෙතන තමයි වෙන්කරණය. එතකොට මේකට සාපේක්ෂව සැදුණු ඉලෙක්ට්‍රෝඩයක් වශයෙන් මේක භාවිතා කරලා මනිනකොට මෙතනින් තමයි ඊළඟ අර්ධ කෝෂයට සම්බන්ධ වෙන්නේ. ඒතර ඒකේ සමතුලිතතාවයේ පවතිනකොට අදාළ සමතුලිත ප්‍රතික්‍රියාව මෙතන දැක්වෙනවා. ඒතර ඒකේ විභවය මැන්නොත් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ සාපේක්ෂව මෙදාලා තියෙනවා ධන 0.227 වෝල්ට් කියලා. ඒ කැලමල් ඉලෙක්ට්‍රෝඩය. ඒ වගේම තවත් ඉලෙක්ට්‍රෝඩයක් තමයි ලෝහ අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩය සලකන සිල්වර්. අපි බලමු දැන් සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය. ඒකේ මේ සිල්වර් රිදී කම්බියක් තමයි මේ ඉහළ ඉඳලා පහළට තියෙන්නේ. පහළ කොටසේ කම්බියේ පෘෂ්ඨය මතු පිට ඝන සිල්වර් ක්ලෝරයිඩ් ආලේපනයක් තියෙනවා. මේ තද කළු පාටින් පෙන්වන්නේ ඒක. ඒතර ඒක ගිල්ලලා තියෙන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක බොවිට සම්ප්‍රද ද්‍රාවණයක්. මෙතන තමයි ද්‍රව සංදිය. එතකොට මෙයා මගින් තවත් ඉලෙක්ට්‍රෝඩයක විභවය මනිද්දී පරිපතය වෝල්ට්මීටර සම්බන්ධ කරන්නේ මෙතනින් ද්‍රාවණයට මේ කොටස ඇතුල් කරනවා. එතකොට පරිපතය සම්පූර්ණව ඒ අනුව පුළුවන් වෙනවා ඒකේ අදාළ විභවය මැන ගන්න. සාමාන්‍යයෙන් කැලමල් ඉලෙක්ට්‍රෝඩය සහ සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය සැසඳුම් ඉලෙක්ට්‍රෝඩ ලෙස හැඳින්වෙනවා. මේ වායේ විභව පරීක්ෂණ අතරතුරදී බොහෝ දුරට නියතයක් විදියට පවතිනවා. අපි ඉස්සර කියවනේ ධාරාවක් ගනිද්දී විභව වෙනස් වෙනවා කියලා ටික ටික. ඒ නිසා මේ වගේ බොහෝ දුරට නියතව තියෙන එකයි සැසඳුම් ඉලෙක්ට්‍රෝඩ වශයෙන් මේවා පාවිච්චි කරන්නේ. ඊළඟ වර්ගය තමයි වායු ඉලෙක්ට්‍රෝඩ. ඊළඟ මාතෘකාව. ඒතර උදාහරණයක් වශයෙන් තියෙනවා ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය. හරි. ඊළඟට අපි බලමු වායු ඉලෙක්ට්‍රෝඩ. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය වායු ඉලෙක්ට්‍රෝඩයක් සඳහා නිදසුනක් වෙන. ඒකේ විස්තරාත්මකව අපි කලින් ඒක සලකලා බැලුවා. ඒකේ සම්මත තත්ත්වත් එක තියෙන ඒ සම්තුලිතතාවත් මෙහි දැක්වෙන. ඒතර එකක් තමයි
හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය. ඊළඟට ඒ විදිහටම අපිට නිර්මාණය කරගන්න පුළුවන් ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය. ඒතර සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය වගේම ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය නිර්මාණය කිරීමේදී හයිඩ්‍රජන් වායුව වෙනුවට ක්ලෝරින් වායුව භාවිතා කරනවා. අර සාන්ද්‍රණ ඒ උෂ්ණත්ව ඔක්කොම භාවිතා වෙන්නේ. ඒකයි ක්ලෝරින් උලේ. ඊළඟ වර්ගය තමයි රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ. මේ වර්ගයේ ඉලෙක්ට්‍රෝඩ රෙඩොක්ස් ප්‍රතික්‍රියාවලදී නිතර හමු වෙනවා. රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ වල ඔක්සිකරණය වන හා ඔක්සිහරණය වන ප්‍රභේද දෙකම ඔක්සිකරණය වන ප්‍රභේදයයි ඔක්සිහරණය වන ප්‍රභේදයයි යන දෙකම එකම ද්‍රාවණයක් තුල තියෙන්න ඕනේ. ඒකයි වෙනස. මේ දෙකම එකම ද්‍රාවණයක තියෙනවා. කලින් වෙන වෙනම ද්‍රාවණවල තිබ්බේ මේක එකේම තියෙන එක. ඒක වැදගත්. ප්ලැටිනම් කම්බියක් නැත්නම් ප්ලැටිනම් තහඩුවක් මගින් තමයි ද්‍රාවණය සම්බන්ධ කරන්නේ. මෙතන මේ විදිහ එකක් තියෙන්නේ. මේ තියෙන්නේ ෆෙරික් අයනයි ෆෙරස් අයනයි සමාන සාන්ද්‍රණ වලින් එක් කරපු ද්‍රාවණයක්. මෙතන ප්ලැටිනම් තහඩුවක් හෝ පැලීඩියම් තහඩුවක් තියෙනවා. ඒවා නිෂ්ක්‍රීය ලෝහ වශයෙන් ක්‍රියා කරන්නේ. ඒ සමතුලිතය මෙතන පෙන්නනවා. දැන් ෆෙරස් අයන පහසුවෙන් ඔක්සිකරණය වෙලා ෆෙරික් බවට පත් වුණාට ෆෙරික් අයන ඒ තරම් පහසුවෙන් ෆෙරස් අයන බවට පත් වෙන්නේ නැහැ. නමුත් ඒ සමතුලිතය එතන තියෙනවා. මේකේ විස්තරය තියෙන්නේ. ෆෙරස්, ෆෙරික්, රෙඩස් ඉලෙක්ට්‍රෝඩ පද්ධතිය. මම කිය විස්තර මෙතන තියෙන්නේ. ෆෙරස් අයන පහසුවෙන් ෆෙරික් අයන බවට ඔක්සිකරණය කළ හැකි අතර ෆෙරික් අයන ෆෙරස් අයන බවට ඔක්සිහරණය කිරීම තරමක් පහසු වෙන්නේ. අර තරම් පහසු වෙන්නේ නැහැ. ඒ සමතුලිතය මෙතන දක්වලා තියෙනවා. අර කලින් කිව්ව විස්තරයමයි මෙතන තියෙන්නේ. ඊළඟට අපිට තියෙනවා මේ ඉගෙනගත්ත ඉලෙක්ට්‍රෝඩ සම්මුතික අංකණයෙන් ඉදිරිපත් කරන්න. ඉලෙක්ට්‍රෝඩ සම්මුතික අංකණයෙන් දැක්වීම. ඒ සඳහා නීති කීපයක් තියෙනවා. ඒ නීති තමයි මෙතන මේ සඳහන් වෙන්නේ. ඒතර ඉලෙක්ට්‍රෝඩ සම්මුතික අංකණයෙන් දැක්වීමේදී කලාප දෙකක් භෞතික කලාප දෙකක් වෙන්වන මායිම සිරස් ඉරකින් මෙතන මේ වගේ ඉරකින් තමයි නිරූපණය කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය නිරූපණය කරොත් බලමු කලාප වෙන් කරලා තියෙන්නේ මේ වගේ සිරස් ඉරකින් මෙතන ප්ලැටිනම් ඝන තහඩුව එක කලාපයක්. ඒ පෘෂ්ඨය මත හයිඩ්‍රජන් අණු වායු කලාපය. ඉතින් කලාප දෙකක් නිසා සිරස් රේඛාවකින් වෙන් කරලා තියෙනවා. ඊළඟට හයිඩ්‍රජන් සහිත පෘෂ්ඨයේ ගිලී පවතින්නේ H ධන ආයන සහිත ජලීය ද්‍රාවණය. ඒක ද්‍රාවණ කලාපයක්. ඒකට වායු කලාපයක්, ද්‍රාවණ කලාපයක්. ඒ නිසා එතනත් සීමාව මේ වගේ සිරස් ඉරකින් වෙන් කරලා තියෙනවා. ඒක කලාප හිමි ඉරකින් වෙන් කරන්න ඕනේ. ඒ විදිහට අපි සකස් කරොත් ඔක්සිජන් ඉලෙක්ට්‍රෝඩය අර කලින් කියපු ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය වගේ නැත්නම් මේ හරි ඉලෙක්ට්‍රෝඩය වගේමයි මේ ප්ලැටිනම් මත ඔක්සිජන් තියෙනවා. OH ඍණායන ජලය. ඒකට කලාප තුනක් ඉරි තුනකින් වෙන් කරලා තියෙනවා. ඊළඟ වැදගත් කාරණය තමයි සෑම රසායනික ප්‍රභේදයක් අසලම ඒ ළඟම භෞතික අවස්ථාවන් සඳහන් කරන්න ඕනි. ඒ වගේම ඒ ද්‍රාවණවල තත්වත් සඳහන් කරන එක හොඳයි. මෙතන පැහැදිලි කරලා තියෙනවා මේ රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩය ගැන. එතකොට ප්ලැටිනම්, එතකොට ෆෙරස් අයන ජලීය ද්‍රාවණයක් සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 1යි. ෆෙරික් අයන සාන්ද්‍රණය ජලීය ද්‍රාවණයක් ඝන ඩෙසිමීටර මවුල 1යි වගේ භෞතික අවස්ථාවයි තත්වයි ඒවයි සඳහන් කරන එක වැදගත්. විවිධ ඉලෙක්ට්‍රෝඩ සඳහා සම්මුති අංකණය උදාහරණ සහිතව පහළ වගුවක සාරාංශ කරලා තියෙනවා. මම දැන් මේ වගුව පෙන්නනවා. මේ තියෙන්නේ වගුව. එතකොට මේවා ඉන්න ගමන් කීප වතාවක් කියවලා මේවා අංකණය කරන විදිය බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඉලෙක්ට්‍රෝඩ වර්ගය අපි ඉගෙන ගත්තා. ලෝහ ලෝහායන, ලෝහ අද්‍රාව්‍ය ලවණ, වායු ඉලෙක්ට්‍රෝඩ, රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ මේවනේ අපි ඉගෙන ගත්තේ. ඒතර මේ වගේ සම්මුති අංකණය මේ සිංක් ඉලෙක්ට්‍රෝඩයට මෙතන තියෙනවා. සිල්වර් ක්ලෝරයිඩ්, කැලමල් ඉලෙක්ට්‍රෝඩය මේ. ඊළඟට වායු ඉලෙක්ට්‍රෝඩ, හයිඩ්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින් ආදී වශයෙන් ගන්න පුළුවන්. මේ රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ අපි ගත්තේ ෆෙරස් ෆෙරික්. මෙතන තියෙන ටින් වල ධන 2 සහ ධන 4 ස්ටැනස් ස්ටැනික් රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩයක් තියෙන. මේ වගේ යුගලයේ මෙතන සඳහන් වෙනවා. මේ තියෙන්නේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා ටික මෙහි සඳහන්. ඔකට ඒවා ඉන්න ගමන් කියවල ඒවා මතක තබා ගන්න. සාමාන්‍ය ප්‍රතික්‍රියා ලිවීම ගැනයි මෙතන සඳහන් වෙන්නේ සටහනේ. විද්‍යුත් රසායනික කෝෂයක ධාරාවක් ගලා යන විටදී
කියන්නේ එතකොට සමතුලිත අවස්ථාවේ නෑනේ. ඒකයි මේ දාලා තියෙන්නේ. ධාරාවක් ගලා යන විටදී සමතුලිතතාවය නෑ. ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා තනි ඊතලයක් යොදා දක්වන්න ඕනේ. ඒතර කෝෂකින් ධාරාවක් ගන්නකොට ඒ සම්බන්ධ ප්‍රතික්‍රියා ලියනවා නම් මේ විදිහට තනි ඊතලයක් දාලා ලියන්න ඕනේ ප්‍රතික්‍රියාව. ඒත් ඉලෙක්ට්‍රෝන වෙන්වෙන් තනිවම හුදකලා වශයෙන් ඉන්නකොට ඉලෙක්ට්‍රෝන ප්‍රතික්‍රියා ලිවීමේදී ප්‍රතිවර්ත ඊතලයේ භාවිතා කරන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝන ප්‍රතික්‍රියා ලිවීමේදී සෑම විටම රසායනික ප්‍රභේදවල භෞතික අවස්ථා දැක්වීම අනිවාර්ය වෙනවා. ඊට උදාහරණ දක්වා ඇති අන්දමට අර්ධ ප්‍රතික්‍රියාවල ඉලෙක්ට්‍රෝන විභව ඔක්සිහරණ විභව ලෙස දක්වලා තියෙනවා. ඊළඟට අපි තවත් වචන දෙක තේරුම බලන්න යන්නේ. කලින් ඔයගොල්ලෝ අහලා තියෙනවා ඔක්සිහාරක සහ ඔක්සිකාරක කියන ඒවා. ඒක අපි ඉක්මනින් බලමු. ඔක්සිහාරකයක් යනු වෙනත් රසායනික ප්‍රභේදයක් ඔක්සිහරණයට පාත්‍ර කරන ද්‍රව්‍යයක්. ඒකෙන් පෙනෙන්නේ ඔක්සිහාරකයා වෙනත් රසායනික ප්‍රභේදයකට ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. ප්‍රතිලෝම වශයෙන් ඔක්සිකාරකයා වෙනත් ප්‍රභේදයකින් ඉලෙක්ට්‍රෝන ලබාගෙන එය ඔක්සිකරණයට භාජනය කරනවා. ඉහත විද්‍යුත් රසායනික ශ්‍රේණියට අනුව මැග්නීසියම් එහි අයන සාදමින් ඉලෙක්ට්‍රෝන මුදා හැරීම පහසුවෙන් සිදු කරනවා. මැග්නීසියම් පහසුවෙන් ඔක්සිකරණය වෙනවා. ඒ නිසා මැග්නීසියම් හොඳ ඔක්සිහාරකයක්. මැග්නීසියම් හොඳ ඔක්සිහාරකයක් පහසුවෙන් ඔක්සිකරණය වෙනවා. අනෙක් අතට අර ශ්‍රේණිය පහලින් හිටපු කොපර් පහසුවෙන් අයන බවට පත් නොවන බැවින් එහි අයන පහසුවෙන් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ලෝහමය කොපර් බවට පත් වෙනවා. ඒ නිසා කියුප්‍රික් අයන හොඳ ඔක්සිකාරකයක් වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබාගෙන කොපර් පරමාණු බවට පත් වෙනවා. මින් අදහස් වන්නේ විද්‍යුත් රසායනික ශ්‍රේණී ඉහළ ඇති ඍණ ඉලෙක්ට්‍රෝන බව ඇති ඒවා ලෝහ පහසුවෙන් ඉලෙක්ට්‍රෝන පිට කරන බවත් හොඳ ඔක්සිහාරක බවත්. ශ්‍රේණිය ඉහළ ඉන්න ඒවා හොඳ ඔක්සිහාරක. ශ්‍රේණියේ ඉහළට යත්ම ඔක්සිහාරක ගුණ තවත් වැඩි වෙනවා. ඒතර යකඩ වලට වඩා සිංක් වල ආදී වශයෙන් මැග්නීසියම් වල වැඩි වෙලා යනවා. වෙනත් ආකාරයකින් ශ්‍රේණිය පහළ ඇති ලෝහ වල අයන පහසුවෙන් ඊට ලබා ගන්නවා. ඒ නිසා මේවා හොඳ ඔක්සිකාරක වෙනවා. ශ්‍රේණියේ පහළට යන විට ලෝහ අයනවල ඔක්සිකාරක ගුණ තවදුරටත් වැඩි වෙනවා. හරණය පහසු වෙනවා. වෙනත් ආකාරයකින් කිව්වොත් වඩා ඍණ ඉලෙක්ට්‍රෝන විභවයක් ඇතිනම් සමතුලිත ලක්ෂය වම් පසට බරව පවතිනවා. කලින් මම විස්තර කරා. ලෝහය ඉලෙක්ට්‍රෝන මුදා හැරීමට වැඩි නැඹුරුතාවක් දක්වනවා. මේ අනුව වඩාත් ඍණ ඉලෙක්ට්‍රෝන විභවයක් අගයන්නේ නැති විශේෂිත ප්‍රභේද වඩාත් හොඳ ඔක්සිහාරක වෙනවා. මේ තේරුමයි මෙතන තියෙන්නේ. ශ්‍රේණියේ පහළ ඇති ප්‍රභේද මීට විරුද්ධ ආකාරයක් ක්‍රියා කරමින් හොඳ ඔක්සිකාරක ලෙස ක්‍රියා කරනවා. ඒ නිසා ඍණ ඔක්සිහරණ විභව ඇති සෝඩියම්, මැග්නීසියම් ආදී ලෝහ මූලද්‍රව්‍ය ආකාරයෙන් පැවැතීමට වඩා අයනික ආකාරයෙන් පැවැතීමට වැඩි කැමැත්තක් දක්වනවා. ප්‍රතික්‍රියාකාරීත්වය වැඩි. ඒතර මේවා පරිසරයේ නිදහස් මූලද්‍රව්‍ය වශයෙන් තියෙන ඒවා අයන සහිත සංයෝග වශයෙන් තමයි පවතින්නේ. සම්මත හයිඩ්‍රජන් විභවයට වඩා පහළින් ලැයිස්තුගත කර ඇති ප්‍රභේද සඳහා මෙහි විරුද්ධ අදහස ගන්න පුළුවන්. ලෝහ දෙකක් ස්පර්ශව ඇති විට වඩා ඍණ සම්මත ඉලෙක්ට්‍රෝන විභවයක් ඇති ලෝහය අයනික ආකාරයට පත්වීමට වැඩි කැමැත්තක් දක්වනවා. අනෙක් ලෝහයේ අයන ඔක්සිහරණය කිරීමට සමත් වෙනවා. අපි බලමු ඊළඟට විද්‍යුත් රසායනික කෝෂ කියන්නේ මොනවද? ඒවා කොහොමද නිර්මාණය කරගන්නේ කියන එක. දැන් මේ රූපසටහනේ පෙන්වන්නේ සිංක් ඉලෙක්ට්‍රෝඩයක් සහ කොපර් ඉලෙක්ට්‍රෝඩයක් මේ වෙන වෙනම තියෙනවා. ද්‍රාවණ දෙක ලවණ සීතුවකින් සම්බන්ධ කරලා තියෙනවා. වෝල්ට් මීටරයකින් බාහිර පරිපථයේ සන්නායකය මගින් සම්බන්ධ කරලා තියෙනවා. සම්මත හයිඩ්‍රෝඩය විවිධ ඉලෙක්ට්‍රෝන සමග සම්බන්ධ කර සම්මත ඔක්සිහරණ විභව මැන ගන්න ආකාරය සැලකුවා අපි කලින්.
සිංක් අර්ධකෝෂය සහ කොපර් අර්ධකෝෂය වෝල්ට් මීටරයක් කරා සම්බන්ධ කරන විදිය මේ රූප සටහනේ දැක්වෙනවා. සිංක් සහ කොපර් අර්ධකෝෂ සම්බන්ධ කිරීමෙන් සාදාගත් විද්‍යුත් රසායනික කෝෂයක් තමයි මේ රූප සටහනේ පෙන්වුම් කෙරෙන්නේ. ඉලෙක්ට්‍රෝන දෙකක් විද්‍යුත් විච්ඡේදයක් සමග ස්පර්ශව ඇති ඉහත ආකාරයේ ඇටෝමක් විද්‍යුත් රසායනික කෝෂයක් කියලා හඳුන්වනවා. විද්‍යුත් රසායනික කෝෂයක පොදු විද්‍යුත් විච්ඡේදයක් හෝ වෙනස් විද්‍යුත් විච්ඡේද දෙකක් තියෙන්න පුළුවන්. මේ වගේ වෙන වෙනම විද්‍යුත් විච්ඡේද දෙක තියෙනවා. නැත්නම් එකම විද්‍යුත් විච්ඡේදයක් තුළ ලෝහතාඩු දෙකක් සම්බන්ධ කරලා තියෙන්නත් පුළුවන්. පසුව සඳහන් කළ ආකාරයේ කෝෂයක විද්‍යුත් විච්ඡේද ලවණ සේතුවකින් සම්බන්ධ කරන්න ඕනේ. එකිනෙකට වෙනස් විද්‍යුත් විච්ඡේද දෙකක් අතර ඇතිවන විභව වෙනස ද්‍රව සංදි විභවය ලෙස හඳුන්වනවා. මේ ද්‍රාවණ දෙක අතර විභව වෙනස අපි හඳුන්වනවා ද්‍රව සංදි විභවය කියලා. කෙසේ වුවත් මේ විභවය විද්‍යුත් විච්ඡේදය දෙක මේ විදිහට ලවණ සේතුවක් මගින් සම්බන්ධ කිරීමෙන් අවම කරගන්න පුළුවන්. ද්‍රව සංදි විභවය අවම වෙනවා ලවණ සේතුවක් මගින් ද්‍රාවණ දෙක සම්බන්ධ කරාම. ලවණ සේතුවක් සාධගන විදිය කලිනුත් පැහැදිලි කරා. මෙතනත් සඳහන් වෙනවා ලවණ සේතුවක් අනිවාර්යයෙන්ම ඒකාර එදීම ජෙලි බවට පත් කරන ලද KCl පොටෑසියම් නයිට්‍රේට් වැනි විද්‍යුත් විච්ඡේදයක් අඩංගු U හැඩති නලයක් මම කලිනුත් පෙන්වනවා. මෙන්න මේ වගේ නලයකට පුරවලා එහෙම සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආකාරයේ ද්‍රව සංදියක් පාරගම්‍ය පටලයකින් නැත්නම් ප්‍රාචීරයකින් නැත්නම් සවිවර වෙන්කරණයකින්ද සාදා ගන්න පුළුවන්. එකම භාජනයක් අරන් සවිවර පටලයක් කියලා දෙපැත්තේ ද්‍රාවණ දෙක යොදන්නත් පුළුවන්. එතකොට ඒවා තුලින් ආයන වලට ගමන් කරන්න පුළුවන් වෙනවා. දැන් මේ හදාගත්තු විද්‍යුත් රසායනික කෝෂයේ පරිපථය සම්පූර්ණ කරන්න ඉස්සර වෙලා සිංක් ඉලෙක්ට්‍රෝඩය මේ විදිහට සමතුලිතතාවයේ පවතිනවා. කොපර් ඉලෙක්ට්‍රෝඩයත් මේ විදිහට සමතුලිතතාවයේ පවතිනවා. සිංක් සදා ඍණ ඉලෙක්ට්‍රෝන විභාගයක් තිබීමෙන් පෙනෙන්නේ එයට හයිඩ්‍රජන් වලට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන මුදා හැරීම පහසු බවයි. කලින් විස්තර කරා. කොපර් වලට ධන අගයක් පෙන්වන්නේ එයට හයිඩ්‍රජන් වලට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන මුදා හැරීම අපහසු බවයි. මේ ඉලෙක්ට්‍රෝන දෙකේ සමතුලිතතාව කෙලින්ම සංසන්දනය කිරීමට ඉඩ සැලසුවා. සිංකී සමතුලිතතාවය කොපර්ගේ සමතුලිතතාවයට වඩා වම් පසට නැඹුරුව පවතින්නේ. ඒක කලින් අපි පැහැදිලි කරපුවා. එබැවින් සිංක් ඉලෙක්ට්‍රෝඩය ඍණ ලෙසත් කොපර් ඉලෙක්ට්‍රෝඩය ධන ලෙසත් සාපේක්ෂව වෝල්ට් මීටරය මගින් දක්වනවා. එයින් දක්වන්නේ ඒ ඉලෙක්ට්‍රෝන දෙක අතර විභව වෙනසයි. ඒතර අපි වෝල්ට් මීටරයෙන් මැනගත්තොත් ඒ ඉලෙක්ට්‍රෝන දෙක අතර විභව වෙනස කියව ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් ඉහළ ප්‍රතිරෝධයක් ඇති වෝල්ට් මීටරයක් භාවිතා කිරීමෙන් පරිපථය හරහා ධාරාවක් ගැලීම වළක්වා ගන්න පුළුවන්. වෝල්ට් මීටරයක් නොමැතිව විද්‍යුත් පරිපථය සම්බන්ධ කරොත් නිකම්ම සන්නායකයකින් සම්බන්ධ කරොත් වැඩිපුර ඉලෙක්ට්‍රෝන රැස් වී ඇති අග්‍රය කියන්නේ සිංක් අග්‍රයේ ඉඳලා ඉලෙක්ට්‍රෝන අඩුවෙන් රැස් වී ඇති අග්‍රය වෙන කොපර් වෙතට ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරනවා. මෙසේ ගලා යන ඉලෙක්ට්‍රෝන ප්‍රවාහය තමයි විද්‍යුත් ධාරාවක් කියලා අපි සලකන්නේ. අපි මේ රූප සටහනකින් පොඩ්ඩක් ඒක ආපහු බලමු. මේ දැක්වෙන්නේ අර විද්‍යුත් රසායනික කෝෂයේ දල සටහනක්. එතකොට වෝල්ට් මීටරයකින් මෙහෙම සම්බන්ධ කරාම විද්‍යුත් ධාරාවක් ගලා නොයන තරම්. එතකොට මේ තාරු දෙක අතර ලැබෙන විභව වෙනස එතනින් කියව ගන්න පුළුවන් වෙනවා. එහෙම වෝල්ට් මීටරයක් නැතුව මේක සන්නායකකින් සම්බන්ධ කරොත් වෙන්නේ එතකොට සිංක් තහඩුව ඍණ කිව්වා කොපර් තහඩුව ධන කිව්වා. ඒ නිසා සිංක් තහඩුවේ ඉඳලා ඉලෙක්ට්‍රෝන කොපර් තහඩුව වෙතට ගමන් කරනවා. එහෙම ගමන් කරද්දී මේ අර්ධ කෝෂ දෙකේම තිබ්බ සමතුලිතතාවය බිඳ වැටලා මේ සිංක් තහඩුව දිගටම මේ විදිහට ඔක්සිකරණයකටපත් වෙනවා. අයන ද්‍රාවණගත වෙනවා. ඉලෙක්ට්‍රෝන බාහිර පරිපථය ඔස්සේ කොපර් ඉලෙක්ට්‍රෝඩය වෙතට ගමන් කරනවා. ඒතර එතනදි වෙන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩය ඇතුළේදී සන්නායක පද්ධතිය ඔස්සේ එන ඉලෙක්ට්‍රෝන ද්‍රාවණයේ තියෙන කියුප්‍රික් අයන ලබාගෙන කොපර්
පරමාණු බවට පත් වෙනවා. ඔක්සිහරණයක් සිදු වෙනවා. මේ පරමාණු මේ පෘෂ්ඨය මත කොප තහඩුව මත තැන්පත් වෙනවා. එතකොට මේකේ ධාරාවක් ගලාගෙන යද්දී සිංක් ඉලෙක්ට්‍රෝඩය දිගටම ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය කියලා අපි හඳුන්වනවා. ඇනෝඩය කියලා හඳුන්වනවා. ඒකේ ද්‍රව ආරෝපණය ඍණ. ඊට සාපේක්ෂව කොපර් ඉලෙක්ට්‍රෝඩය ධන ද්‍රවයක් වෙනවා. ඒක කැතෝඩය කියලා හඳුන්වනවා. මේ විදිහටයි ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලාගෙන යද්දී කෝෂය ක්‍රියාකරන සිංක් ඉලෙක්ට්‍රෝඩය දිගටම ඔක්සිකරණය වෙනවා. කොපර් ඉලෙක්ට්‍රෝඩය දිගටම ඔක්සිහරණය වෙනවා. ඒ අනුව අපිට පුළුවන් විදුලි ධාරාව ලබා ගන්න. ඒ විස්තරය මේ සටහනේ දැක්වෙනවා. මේ විද්‍යුත් රසායනික කෝෂයේ ක්‍රියාකාරීත්වය දැන් මම විස්තර කරා. මේ සටහන මේ දැක්වෙන්නේ. ඉතින් සිංක් දිගටම අයන බවට පත්වන අතර කොපර් අයන ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් කොපර් බවට පත් වෙනවා. ප්‍රතික්‍රියා දෙක පහත ආකාරයට දක්වන්න පුළුවන්. කලින් සඳහන් කළා වගේ කෝෂ ප්‍රතික්‍රියා ලියනකොට ධාරාවක් ගනිද්දී මේ ඊතල තනි දිශාවකට යොමු වෙන්න ඕනි. ධාරාවක් ගන්න නැති වෙලාවේ සමතුලිතව තියෙනකොට තමයි ප්‍රතිවර්ත ලකුණ දැනෙන්නේ. ඒ අනුව සුද්ධ ප්‍රතික්‍රියාව වෙන්නේ සිංක් අයන වශයෙන් ද්‍රාවණයට පිවිසීමත් එහිදී පිටවන ඉලෙක්ට්‍රෝන කොපර් අයනයට ලබා දී ඒවා කොපර් ලෝහය බවට පත්වීමත් බව සමස්තයක් වශයෙන් පෙන්වන්න කරන්න පුළුවන්. මෙතන එක ලියලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන වැඩි සංඛ්‍යාවක් ඇති ස්ථානයක සිට, ඒ කියන්නේ සිංක් ඉලෙක්ට්‍රෝඩේ ඉඳලා ඉලෙක්ට්‍රෝන අඩු සංඛ්‍යාවක් ඇති ස්ථානය කොපර් කරා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කියන එකයි මේකෙන් පෙන්වන්න කරන්නේ. අප විසින් අර්ධ කෝෂ ප්‍රතික්‍රියා ලෙස හඳුන්වනු ලබන මෙන්න මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරලා අපිට පුළුවන්කම ලැබෙනවා සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලියන්න. එතකොට කැතෝඩය කියන්නේ ඔක්සිහරණය වන අර්ධ ප්‍රතික්‍රියාව සිදුවන ඉලෙක්ට්‍රෝඩය. ඇනෝඩය කියන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව සිදුවන ඉලෙක්ට්‍රෝඩය. ඒ අනුව ප්‍රතික්‍රියා දෙක ලියලා මේ දෙක එකතු කරලා මේ අවසාන වශයෙන් අරන් තියෙනවා කෝෂ ප්‍රතික්‍රියාව. ඒක තනි ඊතලයකින් දැක්වෙන ධාරාවක් ලබා ගන්න. ගැල්වානි කෝෂවල ඔක්සිකරණ හා ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා කෝෂයේ ක්‍රියාත්මක බව සඳහා වගකිය යුතු වෙනවා. කියන්නේ ඔක්සිකරණය සහ ඔක්සිහරණය ඇසුරෙන් තමයි විද්‍යුත් ධාරාවක් ජනනය වෙන්නේ, ඉරණ ධාරාවක් ජනනය වෙන්නේ. කෝෂයේ ක්‍රියාත්මක වන විට ඔක්සිකරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය ඉලෙක්ට්‍රෝන මුදාහරින අතර ඒ ඉලෙක්ට්‍රෝන අනෙක් ඉලෙක්ට්‍රෝඩය වෙත ගමන් කර බාහිර පරිපාතය ඔස්සේ ගමන් කරාම ඒ කොටසේ ඇති රසායනික ප්‍රවිධ ඔක්සිහරණයට පාත්‍ර කරනවා. ඔක්සිකරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය මම කලින් රූප සටහනක් වලින් විස්තර කරා. ඔක්සිහරණය වන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය. ඒවා එකතු කිරීමෙන් තමයි කෝෂ ප්‍රතික්‍රියාව ලබාගෙන තියෙන්නේ. එතන මේ අපි සකස් කරපු කෝෂයේ විභවය මැන්නොත් සාමාන්‍යයෙන් 1.1 වෝල්ට් විතර අගයක් අපිට ලැබෙනවා. මේ වෙන විස්තරයක් පස්සේ තව විස්තර කරනකම් කෙටියෙන් කියන්න යන්නේ. දැන් මේ ඉහත සඳහන් කරපු කෝෂ ගැනීම කියන්නේ බාහිරින් ප්‍රතිවිරුද්ධ විභවයක් ගැල්වානි කෝෂය මත ඇති කළොත්, දැන් මේ කෝෂයේ විදුලි විභවය 1.1 වෝල්ට්නේ. මේකට වෙනත් පිටතින් වෙනත් විදියකට මේ විදිය විභවාන්තරයක් දුන්නොත් 1.1 වෝල්ට් දක්වා ඇති කළොත්, ඒ ක්‍රමයෙන් වැඩි කළොත් බාහිර විභවය 1.1 කරා ළඟාවන තෙක් කෝෂ ප්‍රතික්‍රියාව සිදු වෙනවා. එතකොට වෝල්ට් 1.1ක විභවයක් දෙනකන් දිගටම කලින් කියපු විදිහට අර කෝෂ ප්‍රතික්‍රියාව නොකඩවාම සිදු වෙනවා. බාහිර විභවය 1.1 වෝල්ට් වන විට කෝෂ ප්‍රතික්‍රියාව සිදුවීම නතර වෙනවා. මතක තියාගන්න. තවදුරටත් කෝෂයෙන් ධාරාවක් ලබා ගන්න බෑ. බාහිර විභවය තවත් වැඩි කරොත් වෙන්නේ මේ කෝෂ ප්‍රතික්‍රියා ප්‍රතිවිරුද්ධ දිශාවට සිදුවීමට පටන් ගන්නවා. පස්සේ තවත් බලමු මේ ගැන. ගැල්වානි කෝෂයේදී ඔක්සිකරණය සිදුවන අර්ධ කෝෂය ඇනෝඩය සඳහා ද්‍රාවණයට සාපේක්ෂව ඍණ විභවයක්. ඔක්සිහරණය සිදුවන අනෙක් අර්ධ කෝෂයට ද්‍රාවණයට සාපේක්ෂව ධන විභවයක් තියෙනවා. එතකොට සිංක් තහඩුව ඍණ වශයෙන් උත් කොපර් තහඩුව ධන වශයෙන් උත් එහෙම විභව පෙන්වනවා. ස්විචය ක්‍රියාත්මක කරපු ගමන්ම ඉලෙක්ට්‍රෝඩ අතර විභවාන්තරයක් ඇති වෙනවා. ඍණ ඉලෙක්ට්‍රෝඩයේ සිට ධන ඉලෙක්ට්‍රෝඩය කරා බාහිර පරිපාතය ඔස්සේ ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. මේක ඉත වැදගත්. ඉලෙක්ට්‍රෝන ගලා යන දිශාවට
ප්‍රතිවිරුද්ධ දිශාව විදුලි ධාරාවේ දිශාව කියලා අපි ගන්න. ඉලෙක්ට්‍රෝන ගලා යන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව තමයි විදුලි ධාරාව කියලා අපි දිශාව වශයෙන් ගන්නෙ. ගැල්වානික කෝෂයක ඉලෙක්ට්‍රෝන දෙක අතර විභවාන්තරය කෝෂ විභවය ලෙස හැඳින්වෙනවා. ඒක මනින්නේ වෝල්ට් කියන ඒකකය. ඇනෝඩය හා කැතෝඩයෙහි ඉලෙක්ට්‍රෝඩ විභව අතර වෙනස, ඒ කියන්නේ ඔක්සිහරණ විභව අතර වෙනස තමයි කෝෂයේ විභවය කියලා අපිට මැනෙන්නේ. කෝෂය හරහා ධාරාවක් ගලන්නේ නැති වෙලාවට ඉලෙක්ට්‍රෝඩ දෙක අතර විභවාන්තරය කෝෂයේ විදුද්ගාමක බලය කියලා අපි හඳුන්වනවා. ධාරාවක් ගලා නොයන විට ඉලෙක්ට්‍රෝඩ දෙක අතර විභවාන්තරය තමයි කෝෂයේ විදුද්ගාමක බලය කියලා හඳුන්වන්නේ. වර්තමානයේදී ගැල්වානික කෝෂයක් නිරූපණය කිරීමේදී ඇනෝඩය වම් පසින්ද කැතෝඩය දකුණු පසින්ද වන පරිදි නිරූපණය කිරීම සම්මිතයක් ලෙස පිළිගන්නවා. අපි බලමු කොහොමද ඒවා ඉදිරිපත් කරන්නේ කියලා. එකිනෙකට වෙනස් විද්‍යුත් විච්ඡේද දෙකක් තුල වෙනස් ඉලෙක්ට්‍රෝන දෙකක් ගිල්වා තනා ඇති විද්‍යුත් රසායනික කෝෂයකදී අපි කලින් සඳහන් කර කොපර් සහ මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන සහිත විද්‍යුත් රසායනික කෝෂයකට සලකන්න පුළුවන්. ද්‍රාවණ දෙක වෙන් කරන මායිමේදී අමතර විභවාන්තරයක් හට ගන්නවා. ඒ විභවාන්තරය ද්‍රව සන්ධි විභවය කියලා හඳුන්වනවා. කලින්ත් එක පැහැදිලි කරා ද්‍රව සන්ධි විභවය. විද්‍යුත් විච්ඡේදය දෙක ලවණ සේතුවක් මගින් සම්බන්ධ කිරීමෙන් ද්‍රව සන්ධි විභවය ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඊළඟට අර ඉලෙක්ට්‍රෝඩ අංකණය කරා වගේම කෝෂත් අපිට පුළුවන් මේ විදිහට අංකණයකින් පෙන්눔 කරන්න. ඒ සඳහා නීති කීපයක් තියෙනවා. ඒ නීති තමයි මේ සඳහන් වෙන්නේ. කෝෂයේ ඔක්සිකරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය වම් පසින්ද කෝෂයේ ඔක්සිහරණය සිදුවන අග්‍රය දකුණු පසින්ද සටහන් කරන්න ඕනි. කලාප දෙකක් සිරස් ඉරකින් වෙන් කරන්න ඕනි. ඉලෙක්ට්‍රෝන දෙක අතර ද්‍රව සන්ධි විභවයක් ඇති අවස්ථාවේදී සිරස් කඩ ඉරක් මගින් ඉලෙක්ට්‍රෝන දෙක වෙන් කරන්න ඕනි. ඉලෙක්ට්‍රෝන දෙක අතර ද්‍රව සන්ධි විභවයක් නැති විට එනම් ලවණ සේතුවක් පාවිච්චි කරොත් මේ වගේ සමාන්තර සිරස් ඉරිදීකින් පෙන්눔 කරන්න ඕනි. සියලුම ප්‍රබේදල භෞතික අවස්ථා දැක්වීම අනිවාර්ය වෙනවා. පීඩනය, උෂ්ණත්වය ආදීවත් දක්වන එක හොඳයි. අපි බලමු අර කලින් සාකච්ඡා කරපු සින්ක් සහ කොපර් සහිත විද්‍යුත් රසායනික කෝෂයේ කෝෂ සටහන අංකණය කරන්න. අංකණය කිරීමේදී මේමයි කරන්නේ. ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩය වම් පැත්තේ සටහන් කරන්න කිව්වා සම්මුතියක් වශයෙන්. එතකොට සින්ක් ඉලෙක්ට්‍රෝඩේනේ ඔක්සිකරණය වෙන්නේ මෙහෙමනේ. සින්ක් සොලිඩ් කලාප වෙන් වෙනවා. සින්ක් අයන බවට පත් වෙනවා ජලීය ඒක්ව සාන්ද්‍ර 1.0යි ඝන ඩෙසිමීටරයට මවුල. මෙන්න මේ විදිහටයි වම් පැත්තේ ඔක්සිකරණ ඉලෙක්ට්‍රෝඩය සඳහන් කරන්නේ. දකුණු පැත්තේ ඔක්සිහරණ ඉලෙක්ට්‍රෝඩය සඳහන් කරන්න ඕනේ. ඒතර ඔක්සිහරණය වෙන්නේ කියුප්‍රික් අයන කොපර් බවටනේ. ඒක ඒ විදිහටම සඳහන් කරන්න ඕනේ. කියුප්‍රික් අයන ජලීය සාන්ද්‍රණය 1.0යි ඝන ඩෙසිමීටර මවුල සිරස් ඉරක් කොපර් සොලිඩ්. ඒතර මේ ඔක්සිකරණ අර්ධය මේ ඔක්සිහරණ අර්ධය. ඒ දෙක සම්බන්ධ කරලා තියෙන්නේ ලවණ සේතුවකින්නේ. ඒ නිසා ඒක සිරස් ඉරිදීකින් සම්බන්ධ කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. මේ තමයි මේ කෝෂයට අදාළ සටහන. අපි දැන් බලමු උදාහරණ වශයෙන් තව කීපයක්. තවත් උදාහරණ කීපයක් බලමු. මේ එක වශයෙන් තියෙන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය සහ මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩය මගින් සාදාගත් කෝෂය සඳහා. එතන මැග්නීසියම් ඔක්සිකරණය වෙනවා. එහිදී හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය ඔක්සිහරණය වෙනවා. ලවණ සේතුවකින් සම්බන්ධ කරලා තියෙනවා. ඒකට ඒ කෝෂය එම් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය සහ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය භාවිතා කරොත්. ඉතින් මේ වගේ ඔක්සිකරණය වෙන්නේ කුමක්ද, හරණය වෙන්නේ කුමක්ද කියන එක ඔයගොල්ලන්ට ගැටලුවක් වෙන්න පුළුවන් එකපාරට තෝරගන්න. අර අපි කලින් සඳහන් කරපු විභව ශ්‍රේණිය සැලකුවාම ශ්‍රේණියේ ඉහළින් ඉන්න කෙනා තමයි ඔක්සිකරණය වෙන්නේ, පහළින් ඉන්න කෙනා තමයි ඔක්සිහරණය වෙන්නේ. ඒ අනුව හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට පහළින් තමයි ක්ලෝරින් වල ඉලෙක්ට්‍රික් විභවය තිබ්බේ. ඒ නිසා මෙතනදී හයිඩ්‍රජන් තමයි ඉලෙක්ට්‍රෝඩය තමයි ඔක්සිකරණය වෙන්නේ H2 අණු
H ධන ආයන බවට පත් වෙනවා. ඔක්සිහරණය වෙන්නේ ක්ලෝරින් ආයන Cl2 බවට ඔක්සිකරණාංකය ඍණ 1 ඉඳලා බිඳුවට එතන අඩු වෙනවා. මෙතන බිඳුව ධන 1ට වැඩි වෙනවා. ලබන සීතීය සම්බන්ධය තියෙනවා. තුන්වෙනි උදාහරණයේ වශයෙන් තියෙන්නේ වෙනස් එකක්. ඒ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය සහ සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය භාවිතා කරලා එකම HCl ද්‍රාවණයක් යොදා ගන්නවා විද්‍යුත් විච්ඡේදයක් විදිහට. එතකොට හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය සහ සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය. එතකොට එකම භාජනයක එකම භාජනයක තමයි ඒ ඉලෙක්ට්‍රෝඩ දෙක තියෙන්නේ. එතකොට හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධ සටහන වෙන්නේ H2 ගෑස් H ධන බවට ඔක්සිකරණය වෙනවා. මේ සිල්වර් ක්ලෝරයිඩ් වල තියෙන සිල්වර් අයන සොලිඩ් වශයෙන් මේ සායනික තියෙන සිල්වර් අයන ඔක්සිහරණය වෙලා සිල්වර් පරමාණු බවට පත් වෙනවා. එතකොට ඒකේ සයුර පටලයක් හෝ ලවණ සේතුවක් නැහැ. එකම ද්‍රාවණයේ HCl ද්‍රාවණය තමයි ඒක ගිහලා තියෙන්නේ. ඒ නිසා කමාවකින් වෙන් කරලා තියෙන්නේ. ඊළඟට කෝෂයක් කරා විදුලි ධාරාවක් ගලා නොයන විට ඉලෙක්ට්‍රෝන දෙක අතර විභවාන්තරය කෝෂ විද්‍යුත්ගාමවල කලිනුත් ඒක සඳහන් කරා. අපිට මේම කෝෂ සටහන ලිව්වට පස්සේ ඒ අංකණයට අනුව ඒ කෝෂවල විදුත්ගාමක බලයන් ගණනය කරන්න පුළුවන් වෙනවා. ඒ සඳහා ඒ සටහනට අනුව කෝෂයේ විදුත්ගාමක බලය කියලා අපි ගන්නේ දකුණු පැත්තේ ඉලෙක්ට්‍රෝඩයේ විභවයෙන් අඩු කරනවා වම් පැත්ත ඉලෙක්ට්‍රෝඩයේ විභවය. එහෙම නැත්නම් කෝෂ සටහන අනුව දකුණු පැත්තේ තියෙන්නේ කැතෝඩයනේ. එතකොට කැතෝඩය ලෙස ක්‍රියා කරන ඉලෙක්ට්‍රෝඩයේ ඔක්සිහරණ විභවයෙන් අඩු කරනවා ඇනෝඩය ලෙස ක්‍රියා කරන ඉලෙක්ට්‍රෝඩයේ ඔක්සිහරණ විභවය. මේ දෙකෙන් ඕනෑම විදිහකට අපිට පුළුවන් වෙනවා ඒ කෝෂයේ විදුත්ගාමක බලය ගණනය කරගන්න. උදාහරණයක් වශයෙන් අපි සකස් කරපු කෝෂය බැලුවොත් මේ කොපර් සහ සිංක් තියෙන එක. එතකොට කොපර් ඉලෙක්ට්‍රෝඩය දකුණු පැත්තේ ලිව්වේ. ඒතර දකුණු පැත්තේ ඒකේ විභවය. එතකොට කොපර් ඉලෙක්ට්‍රෝඩයේ සම්මත ඔක්සිහරණ විභවය ධන 0.3.4 වෝල්ට්. සිංක් ඉලෙක්ට්‍රෝඩයේ සම්මත ඉලෙක්ට්‍රෝන විභවය ඍණ 0.7 වෝල්ට්. මේකට ආදේශ කරාට පස්සේ සුළු කරාම 1.1ක වෝල්ටීයතාවක් ලැබෙනවා කෝෂය සඳහා. අපිට ඕනම් තවත් ඒ වගේ කෝෂයක් අපිට සලකන්න පුළුවන්. ඒ තමයි කොපර් ඉලෙක්ට්‍රෝඩයක් සහ සිල්වර් ඉලෙක්ට්‍රෝඩයක් භාවිතා කරලා සාදන කෝෂය සඳහා අදාළ විභවාන්තරය. එතකොට මේ කොපර් සහ සිල්වර් ඉලෙක්ට්‍රෝඩ දෙක වෙන වෙනම තිබ්බොත් ඒවා සමතුලිතතාවයේ තියෙනවා. අර විද්‍යුත් රසායනික ශ්‍රේණිය දිහා බැලුවම කොපර් ඉලෙක්ට්‍රෝඩයට වඩා පහළින් තමයි සිල්වර් ඉලෙක්ට්‍රෝඩේ තියෙන්නේ. ඒ නිසා මේ කෝෂයේ ක්‍රියාත්මක වෙනකොට කැතෝඩය වශයෙන් ක්‍රියා කරන්නේ සිල්වර් ඉලෙක්ට්‍රෝඩය, ඇනෝඩය වශයෙන් ක්‍රියා කරන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩය. ඒ අනුවයි කැතෝඩ ප්‍රතික්‍රියාව ඔක්සිහරණය වෙන විදිහට මේ ලියලා තියෙන්නේ. ඒ වගේම ඇනෝඩ ප්‍රතික්‍රියාව කොපර් ඔක්සිකරණය වෙන විදිහට මේම දක්වලා තියෙනවා. ඒතර ඒකෙත් කෝෂ සටහන ලිව්වොත් ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩය වම් පැත්තේ, ඔක්සිහරණය වෙන සිල්වර් ඉලෙක්ට්‍රෝඩය දකුණු පැත්තේ. මේ දකුණෙන් වම අඩු කරලා ඒ අගයන් අනුව අපිට පුළුවන් ඒ විභවය කීයද කියලා ගණනය කරගෙන අපිට එනවා ධන 0.4.6ක් වෝල්ට් කියලා එකට එනවා. එතකොට ඒකේ ක්‍රියාවලිය බැලුවොත් වෙන විදිහකට මේ සමතුලිත දෙක තමයි පරිපථය සම්පූර්ණ කරන්න ඉස්සෙල්ලා කොපර් සහ සිල්වර් ඉලෙක්ට්‍රෝන පැවතුනේ. පරිපථය සම්පූර්ණ කරපු ගමන් කොපර් ඔක්සිකරණය වෙලා ඉලෙක්ට්‍රෝන සාදන. එතකොට සමතුලිත අවස්ථාව මේ වම් පැත්ත මේ දිශාවට ගමන් කරන කොපර් ඉලෙක්ට්‍රෝඩය සඳහා. එයින් ඉවත් වන ඉලෙක්ට්‍රෝඩ බාහිර පරිපථය ඔස්සේ සිල්වර් ඉලෙක්ට්‍රෝඩය කරා ගමන් කරනවා. එහිදී ද්‍රාවණයේ තියෙන සිල්වර් අයන ඒ සිල්වර් තහඩුවෙන් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණය වෙලා සිල්වර් බවට පත් වෙනවා. ඒ සිල්වර් ඉලෙක්ට්‍රෝඩයේ සමතුලිතව මේ අවස්ථාව මේ දිශාවට එහෙම ගමන් කරනවා. මේ පහළින් තියෙන්නේ ඩැනියල් කෝෂයේ ආකාර දෙකක්. ඩැනියල් කෝෂයේ විදුලි රසායනික කෝෂයක් ආකාර දෙකක්. අපි බලමු ඒ සම්බන්ධයෙන්. ඒ සඳහා සම්මුතික කෝෂාංකණය ලියන්න මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන
තියෙනවා මේ සිංක් තහඩුවක් සිංක් සල්ෆේට් ද්‍රාවණයක ගිල්වලා ඒ වගේම කොප දණ්ඩක් මෙතන මේ නම් කරලා තියෙනවා. ඒ කොපර් සල්ෆේට් ද්‍රාවණයක ගිල්වලා එතන ද්‍රාවණ දෙක වෙන වෙන්නේ මේ සවිවර බඳුනෙන් මේ පේන්නේ. මේ සවිවර බඳුනෙන් තමයි ද්‍රාවණ දෙක වෙන් වෙන්නේ. ඒකට ලියද්දී සිංක් අයන බවට ඔක්සිකරණය වෙනවා. කොපර් අයන ධන දෙකේ අයන කොපර් පරමාණු බවට ඔක්සිහරණය වෙනවා. විද්‍යුත් විචය දෙක අතර ද්‍රව සංදයක් තියෙනවා. ඒ නිසා ඒ කෝෂ අංකයේදී ද්‍රව සංදය සිරස් මෙහෙම කඩිරකින් පෙන්눔 කරනවා. සිරස් කඩිර. ලවණ සේතුකින් සම්බන්ධ කරොත් තමයි සමාන්තර රේඛා දෙකක් සිරස්ස යෙදුවේ. ඉතින් මේ දෙවෙනි එක බැලුවොත් එහෙම කරනකොට පේනවා ඒකේ සිංක් සල්ෆේට් ද්‍රාවණය ගිල්ලලා තියෙනවා. කොපර් තහඩුව කොපර් සල්ෆේට් ද්‍රාවණයක ගිල්ලලා තියෙනවා. ද්‍රාවණ දෙක සම්බන්ධ කරලා තියෙන්නේ ලවණ සේතුවකින්. ඒතකොට ඒකෙදිත් ඔක්සි කරන ඉලෙක්ට්‍රෝඩයේ වම් පැත්තේ ඔක්සිහරණ ඉලෙක්ට්‍රෝඩයේ දකුණු පැත්තේ ද්‍රාවණ දෙක අතර සම්බන්ධය මේ ලවණ සේතුවකින් පෙන්눔 කරලා තියෙන මේ අභ්‍යාසයක් වශයෙන් එක මම පැහැදිලි කරේ. ඊළඟට ඔබට පුළුවන් මේ කියපු කරුණු අනුව විභාග බහුවර්ණ ප්‍රශ්න දෙකක් දාලා තියෙනවා. පස්සේ කරන්න මේ 2015 අවුරුද්දේ 19 වෙනි බහුවර්ණය මේ එකකට සම්බන්ධව අහලා තියෙන්නේ. ඒ වගේම 2016 අවුරුද්දේ 19 වෙනි ප්‍රශ්නයත් මේ එකකයට අදාළවයි අහලා තියෙන මේ ප්‍රශ්න දෙක කරලා බලන්න පස්සේ. ඊළඟට ඉලෙක්ට්‍රෝඩ විභවය කෙරෙහි බලපාන සාධක. අර විදිහට අපි මනගත්ත ඉලෙක්ට්‍රෝඩ විභව කෙරෙහි බලපාන සාධක. කරුණු කීපයක් තියෙනවා. උෂ්ණත්වය, විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය, විද්‍යුත් විච්ඡේදයේ ස්වභාවය, වායු සම්බන්ධ වෙනකොට ඒවායේ පීඩනය, ඊට විද්‍යුත් විච්ඡේදයේ වර්ගය කුමක්ද කියන එක. ඉලෙක්ට්‍රෝ ලෝහතාඩුව බාරන ද්‍රාවණය අනුව ඉලෙක්ට්‍රෝඩ විභව රඳා පවතිනවා. මෙතන පොඩි විස්තරයක් තියෙන්නේ. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩ විභවය 0.22 වෝල්ට් බව මැනගෙන තියෙනවා. කෙසේ වුවත් සාන්ද්‍රණය 0.1 ඝනස්ථ මවුල වන KCl ද්‍රාවණයක් භාවිතා කළොත් විභවය 0.288ක් වෝල්ට් වෙනවා. 1.0ක් භාවිතා කරොත් 0.235ක් වෝල්ට් එක සාන්ද්‍රණ අනුව විභව වෙනස් වෙනවා කියන තමයි මේ උදාහරණයක් එතන දාලා තියෙන්නේ. ඊට අපි බලමු විවිධ විද්‍යුත් රසායනික කෝෂ වර්ග. ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රාථමික කෝෂ. අනෙක් ඒවා ද්විතීක කෝෂ. අපි මුලින් බලමු මේ ප්‍රාථමික කෝෂ කියන්නේ මොනවද කියලා. මේ රූප සටහනේ එවැනි කෝෂ දෙකක් නිරූපණය වෙනවා. විද්‍යුතය සැපයීමෙන් කෝෂ ප්‍රතික්‍රියාව පසුපස දිශාවට සිදු කළ නොහැකි විද්‍යුත් රසායනික කෝෂ තමයි ප්‍රාථමික කෝෂ කියලා හඳුන්වන්නේ. ඒවා ධාරාව ලබාගෙන ඉවරුණාට පස්සේ නැවත ඒවා ආරෝපණය කරන්න බෑ. ඒක පාවිච්චි කරලා ඒක ඉවත් කරන්න ඕනේ. නැවත ආරෝපණය කළා පාවිච්චි කරන්න බෑ. මේ ඒ වශයෙන් තියෙන්නේ සාමාන්‍ය ලෙක්ලාජ් කෝෂය. සාමාන්‍යයෙන් අපි විදුලි පන්දම් ටෝච් වලට පාවිච්චි කරන බැටරි ඒවා මේ. ඒතර ඒකේ මේ ධනාග්‍රය වශයෙන් කාබන් කුහරක් තියෙනවා. ඊළඟට සිංක් ඉලෙක්ට්‍රෝඩය තියෙනවා. ඒ අතර මැංගනස් ඩයොක්සයිඩ්, කාබන්, ඇමෝනියම් ක්ලෝරයිඩ්, ජලය මේ පල්පයක් එතන බදාමයක් වශයෙන් තියෙනවා. ඊළඟට කලින් ඩැනියල් කෝෂය කලින් අපි නම් කරා. ඒ ඩැනියල් කෝෂයේ තියෙන්නේ සිංක් කුහරක්, සිංක් සල්ෆේට් වල මේ සවිවර බඳුන තඹ නැත්නම් කොපර් තහඩුව මේ කොපර් සල්ෆේට් ද්‍රාවණය. ඒතර මේ වයින් කෝෂය නිර්මාණය කරලා ධාරාව ලබා ගත්තට පස්සේ නැවත ආරෝපණය කරලා ඒකේ විද්‍යුතය ගබඩා කරන්න බෑ. නැවත ආරෝපණය කරන්න බෑවයි ප්‍රාථමික කෝෂ කියන්නේ. ඒතර ද්විතීක කෝෂ කියලා කියන්නේ මෙවැනි කෝෂ එහි ප්‍රතික්‍රියා පසුපස දිශාවට සිදු කරලීමෙන් නැවත ආරෝපණය කරන්න පුළුවන්. මෙවැනි කෝෂ ද්විතීක කෝෂ කියලා අපි හඳුන්වනවා. නැවත ආරෝපණය කරන. ඒතර ඒවා දිගින් දිගටම පාවිච්චි කරන්න පුළුවන් ආරෝපණය කරමින්. උදාහරණ තමයි ලෙඩ් ඇකියුමුලේටර් එහෙවත් ඊයම් සංචායක කෝෂය. මේවා එදිනදා ජීවිතේ කාර් බැටරි, වාහනවල බැටරි වශයෙන් පාවිච්චි කරනවා. ඒවා නැවත ආරෝපණය කරන්න පුළුවන් වෙනවා. ඒකේ රූප සටහනක් ලෙඩ් ඇකියුමුලේටර් එක රූප සටහනක් මේ පෙන්වුම් වෙනවා. මේ තියෙන සාමාන්‍ය පිටතින් පේන විදිය මේකේ සිරස් කඩක් බැලුවම අම්ල එකතු කිරීම සඳහා මේ සිදුර සල්ෆියුරික් අම්ලය තමයි
තනුකණයකට පුරවලා තියෙන්නේ. එතකොට එක අග්‍රයක් ලෙඩ් ඩයොක්සයිඩ් අනිත් එක ලෙඩ් තාඩු නිල් පාටින් පෙන්නේ ලෙඩ් තාඩු ඒවා සම්බන්ධ කරලා තියෙනවා මෙතන ඍණ වශයෙන්. ලෙඩ් ඩයොක්සයිඩ් ඒවා සම්බන්ධ කරලා ධන වශයෙන් මෙතන තියෙනවා. ඉතින් මේ ධාරාවක් ගත්තට පස්සේ විසර්ජනය වුණාම නැවත ආරෝපණය කරන්න පුළුවන් වෙනවා. අපි මේ දක්වා කතා කරපු විද්‍යුත් රසායනික කෝෂ කීපයක් සාමාන්‍ය ලෙක්ලාන්ජ් කෝෂය, ප්‍රාථමික කෝෂය, ඩැනියල් කෝෂය, ලෙඩ් ඇකියුමුලේටරය ඒවා සම්බන්ධව කෙටි සටහනක් මෙතන තියෙන්නේ. ධනාග්‍රය, ඍණාග්‍රය මේ සඳහන් වෙනවා. ධනාග්‍රයේ ප්‍රතික්‍රියාව තියෙනවා කැතෝඩ ප්‍රතික්‍රියාව, ඍණාග්‍රයේ ප්‍රතික්‍රියාව තියෙනවා ඇනෝඩ ප්‍රතික්‍රියාව වශයෙන්, කෝෂ ප්‍රතික්‍රියාව එකතු කරලා ලියලා තියෙනවා. මේ ටික තමයි විද්‍යුත් රසායනික කෝෂ වශයෙන් ප්‍රධාන වශයෙන් මම විස්තර කරේ.